වායු සමන හා ශීතකරණ ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හදාරන හෝ වායු සමන හා ශීතකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලුම පුද්ගලයන් විසින් දැනගත යුතු මොඩියුලයක් වන මොඩියුල් අංක 6 ශීතකරණ හා වායු සමන යන්ත්‍රවලට ශීතකාරක ආරෝපණය කිරින්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් කිරීම සඳහා. එතෙන්දී මූලිකව අපි ශීතකාරක ආරෝපණය කිරීමට නැත්නම් රෙෆ්‍රිජරන්ට් charge කරන්න නම් මුලින්ම අපි දැනගෙන සිටින්න ඕන මේ පරිපථය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා මම පළමුව බලාපොරොත්තු වෙනවා අද දිනේ මෙම පරිපථය කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? මෙම පරිපථයේ ශීතකාරක හැසිරෙන්නේ කොහොමද? උපකරණ වලින් කරන කාර්ය මොකද්ද? ආදී වශයෙන් මෙම පරිපථය පිළිබඳව මූලික දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේ මම. එතෙන්දී බලමු මුලින්ම මොකද්ද මේ ශීතකරණය කියලා කියන්නේ? අපි ශීතකාරක ආරෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ශීතකරණ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නැත්නම් වායු සමන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මගින් අපි ලබාගන්නේ ශීතකරණයක්. මොකද්ද? රෙෆ්‍රිජරේෂන් කියන දේ. මොකද්ද මේ ශීතකරණය නැත්නම් රෙෆ්‍රිජරේෂන් කියලා කියන්නේ? අපට අවශ්‍ය අවකාශයක පවතින අනවශ්‍ය තාපය අපට අනවශ්‍ය වෙනත් අවකාශයට ඉවත් කිරීම තමයි ශීතකරණ නැත්නම් රෙෆ්‍රිජරේෂන් කියලා කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ශීතකරණ යන්ත්‍රයක් ඔබේ නිවසේ තියෙනවා නම් වායු සමන යන්ත්‍රයක් තිබෙනවා නම් මේ වායු සමන යන්ත්‍රය නැත්නම් ශීතකරණ යන්ත්‍රයෙන් කරන්නේ එම යන්ත්‍රයේ ඇතුලේ ගබඩා කරලා තියෙන ආහාර ද්‍රව්‍යයන්ගේ වායු සමන ශීතකරණ යන්ත්‍රයන් නම් එම යන්ත්‍රයේ ඇතුලේ ගබඩා කරලා තියෙන ආහාර ද්‍රව්‍යයන්ගේ සහ ගබඩා කරලා තියෙන අනිත් ද්‍රව්‍යයන්ගේ තාපය යන්ත්‍රයෙන් ඉවතට ඉවත් කරනවා. වායු සමන යන්ත්‍රයන් නම් මොකද කරන්නේ? අපි ඒ අවකාශයේ රැඳිලා ඉන්න පුජ්‍යලයන්ගේ සහ ඒ ගබඩා කරලා තියෙන උපකරණ ද්‍රව්‍යයන්ගේ තියෙන තාපය එම අවකාශයෙන් ඉවත් කරනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මොකද්ද ශීතකරණය කියලා කියන්නේ? අපට අවශ්‍ය අවකාශයක තියෙන අනවශ්‍ය තාපය අපිට අනවශ්‍ය අවකාශයකට ඉවත් කිරීම තමයි ශීතකරණය කියලා කියන්නේ. මෙන්න මේ ශීතකරණය සිදු කිරීම සඳහා ලෝකයේ විවිධ යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවා. විවිධ පරිපථ නිර්මාණය කරලා තියෙනවා. විවිධ ක්‍රමවේදයන් නිර්මාණය කරලා තියෙනවා. එහෙම නිර්මාණය කරපු ක්‍රමවේදයන් යටතේ අපි වැඩිපුරම භාවිතා කරන ශේෂ්ත්‍රයේ වැඩිපුරම භාවිතා කරන ක්‍රමවේදය තමයි අපි සඳහන් කරලා තියෙන්නේ වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රය. එහෙම නැත්නම් vapor compression cycle කියන එක. එතන මම මතක් කරොත් ඕගොල්ලන්ට ගෙදර තියෙන ශීතකරණ යන්ත්‍රය, වායු සමන යන්ත්‍රය, මෝටර රථයේ තියෙන වායු සමන යන්ත්‍රය, ඊළඟට කතා කරොත් central air condition system එක, cool room ගත්තොත් ඔය හැම එකෙම වැඩිපුරම භාවිතා වන්නේ මෙන්න මේ වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රයයි භාවිතා කරන්නේ. එතකොට අපි බලමු මෙම වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මෙම වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රයේ ප්‍රධාන උපාංග 4ක් තියෙනවා. මේ ප්‍රධාන උපාංග 4 මගින් තමයි මෙම පරිපථය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබට සිසිලසක් ලබා දෙන්නේ. එතකොට බලමු මොකද්ද මේ උපකරණ 4 කියලා. වාෂ්පීකාරකය, එහෙම නැත්නම් එවපරේටර්, ද්‍රවීකාරකය, එහෙම නැත්නම් කන්ඩෙන්සර්, සම්පීඩකය, එහෙම නැත්නම් කම්ප්‍රෙසර්, මානන උපකරණය, එහෙම නැත්නම් මීටරින් ඩිවයිස්. මෙන්න මේ කියන උපකරණ 4 උදව් කරගෙන තමයි මෙම පරිපථය නිර්මාණය කරලා තියෙන්නේ. අපිට හම්බෙන මේ සියලුම යන්ත්‍රවල මම ඊට ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒ කතා කරපු සියලුම යන්ත්‍රවල මෙන්න මේ උපාංග 4 භාවිතා කරලා තමයි අපි සිසිලනය ලබාගෙන තියෙන්නේ. එතකොට බලමු මේ උපාංග 4 කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ, කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මෙම උපාංග 4 ගත්තොත් හැම උපාංගයකම සම්බන්ධක කොටස් දෙකක් තියෙනවා. සම්බන්ධක අග්‍ර දෙකක් තියෙනවා. මෙම සම්බන්ධක අග්‍ර දෙකෙන් තවත් උපාංගයක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කම්ප්‍රෙසර් එක ගත්තොත් එවපරේටරයයි කන්ඩෙන්සර් එක සම්බන්ධ වෙලා තියෙනවා. කන්ඩෙන්සර් එක ගත්තොත් මීටරින් ඩිවයිස් එකයි කම්ප්‍රෙසර් එක සම්බන්ධ වෙලා. ඒ ආකාරයට සියලුම උපාංග එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. මේක චක්‍රයක තියෙන්නේ. කෙලවරක් හොයාගන්න බෑ වටේට තියෙන චක්‍රයක. ඒතර කම්ප්‍රෙසර් එක කන්ඩෙන්සර් එක මීටරින් ඩිවයිස් එවපරේටර්. මෙන්න මේ අනුපිළිවෙලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලෝ අවබෝධයක් කරගත්තා මෙම වායු සම්පීඩන ශීතකරණ චක්‍රයේ ප්‍රධාන උපාංග 4ක් තියෙනවා. ඒ උපාංග 4 චක්‍රයක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ චක්‍රයේ ගත්තොත් පිළිවෙලින් ගත්තොත් කම්ප්‍රෙසර් එක, කන්ඩෙන්සර් එක, මීටරින් ඩිවයිස්, එවපරේටර් කියන උපාංග ටික එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ චක්‍රීය ආකාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන්නේ කියලා. මෙම වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රයේ ක්‍රියාකාරීත්වය ගත්තාම අපිට ආකාර දෙකකට විස්තර කරන්න පුළුවන්. එකක් තමයි එක් උපකරණ මගින් ඉටු කරන කාර්ය අනුව විස්තර කරන්න පුළුවන් මට. දෙවෙනි එක තමයි එක් උපකරණය තුළදී ශීතකාරකයේ වායුවේ හැසිරීම අනුව විස්තර කරන්නත් පුළුවන්. පළවෙනි ක්‍රමය ගත්තොත් සරලව කිව්වොත් ඉවපරේටර් මොකද්ද කරන්නේ?
කන්ඩෙන්සරෙන් මොකද්ද කරන්නේ? කම්බිෂරෙන් මොකද කරන්නේ? ඉවපොරේටර් මේ එක්ස්පැන්ෂන් වැල් එකෙන් නැත්නම් මීටර් එන්ඩ් වැස්සෙන් මොකද කරන්නේ ආදි වශයෙන් මට එක් එක් උපාංගයෙන් කරන කාර්ය අනුව විස්තර ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ එක් එක් උපාංගය තුලදී ශීතකාරක වායුවේ හැසිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා මට විස්තර ගන්න පුළුවන්. එතෙන්දී පීඩනය අඩු වෙනවා, පීඩනය වැඩි වෙනවා, උෂ්ණත්වය අඩු වෙනවා, උෂ්ණත්වය වැඩි වෙනවා, ද්‍රව වෙනවා, වාෂ්ප වෙනවා. අන්න ඒ ආකාරයට මේ දෙවෙනි ක්‍රමයේදී ශීතකාරක වායුවේ හැසිරීම අනුව අපිට විස්තර ගන්න පුළුවන්. එහෙමනම් අපිට මේ පරිපතේ ආකාර දෙකකට විස්තර ගන්න පුළුවන්. උපකරණ වලින් කරන කාර්ය අනුවයි ඒ උපකරණ තුලදී ශීතකාරක වායුවේ හැසිරීම අනුවයි අපිට විස්තර ගන්න පුළුවන්. අපි ඒ යටතේ මුලින්ම බලමු මේ එක් එක් උපකරණය මගින් ඉටු කරන කාර්ය අනුව පරිපතේ ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි පළමුව බලනවා මේ එක් එක් උපකරණය මගින් ඉටු කරන කාර්ය අනුව කොහොමද මේ පරිපතය නිර්මාණය වෙලා තියෙන්නේ. බලමු. මුලින්ම මම ගන්නවා වාෂ්පීකාරකේ ඉවපොරේටර්. එතකොට බලමු මොකද්ද සිද්ධ වෙන්නේ? අපට අවශ්‍ය අවකාශයේ පවතින තාපය උරා ගැනීම තමයි ඉවපොරේටරෙන් කරන්නේ. එතකොට දැන් පැහැදිලි වුණා මොකද්ද ඉවපොරේටරෙන් කරන්නේ? අපට අවශ්‍ය අවකාශයක පවතින තාපය උරා ගැනීම ඉවපොරේටරයෙන් මගින් සිදු කරනවා. ඊළඟට මෙන්න තියෙනවා ඉවපොරේටර්. අපිට ගෘහස්ත මට්ටමේදී භාවිතා වන ශීතකරණ යන්ත්‍ර මෙන්න මේ වගේ ඉවපොරේටර් තියෙනවා. මේ තියෙන්නේ වායු සමන යන්ත්‍රයක භාවිතා වන ඉවපොරේටර්. හැබැයි මෙතන දැන් කේසින් එකත් එක්ක තියෙන්නේ මේක ඇතුලේ තමයි ඉවපොරේටරේ අපිට සම්බන්ධලා තියෙන්නේ. මේ තියෙන්නේ කූල් රූම් එකක වගේ අවස්ථාවක සම්බන්ධ ඉවපොරේටරයක්. ඒතර මේකේ අභ්‍යන්තරයේ තියෙනවා බට සහිතව ඉවපොරේටර් නිර්මාණය කළා. මෙතන නම් බාහිර හවුසින් එකත් එක්ක තමයි පේන්න තියෙන්නේ කූල් ෆෑන් එහෙමත් පේන්න තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපිට ශේෂ්ඨයේ හම් වෙන ඉවපොරේටර් වර්ග කිහිපයක්. අර මං ඉස්සෙල්ලා කිව්ව වායු සම්පීඩන ක්‍රමයේ ශීතකරණ චක්‍රය ප්‍රධාන උපාංග 4 නිර්මාණය කළ තියෙනවා. ඉවපොරේටර් එක, කම්ප්‍රෙසර් එක, කන්ඩෙන්සර් එක, මීටර් එන්ඩ් වැස් එක. දැන් අපි කතා කරන්නේ ඉවපොරේටර් ගැන. ඉවපොරේටරෙන් මොකද්ද කරන්නේ කියලා අපි කිව්වේ අපිට අවශ්‍ය අවකාශයේ තියෙන තාපය උරා ගැනීම තමයි ඉවපොරේටරෙන් සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරනවා කන්ඩෙන්සරය ගැන. කන්ඩෙන්සරෙන් මොකද්ද කරන්නේ? ඉවපොරේටරෙන් උරාගත් එම තාපය අනවශ්‍ය අවකාශයකට ඉවත් කිරීම තමයි කන්ඩෙන්සරින් කරන්නේ. කන්ඩෙන්සරින් කරන කාර්ය වෙන්නේ මොකද්ද? අර අපි ඉස්සෙල්ලා කිව්ව ඉවපොරේටරෙන් උරාගත් තාපය ටික පිට කිරීම. එහෙනම් ඉවපොරේටරෙන් තාපය උරාගත්තා, කන්ඩෙන්සරෙන් එම තාපය පිට කරා. මීට අමතරව තව දෙයක් කන්ඩෙන්සරින් කරනවා නැත්නම් ද්‍රවීකාරකයෙන් කරනවා. මීට අමතරව කම්ප්‍රෙසරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනනය වන තාපයද ඉවත් කෙරේ. එහෙමනම් මතක තියාගන්න අපි කම්ප්‍රෙසර් කියලා ගන්නේ යාන්ත්‍රික උපකරණයක්. මේ යාන්ත්‍රික උපකරණය තුල යාන්ත්‍රික කොටස් වැඩ කරනකොට තාපයක් ජෙනරේට් වෙනවා නැත්නම් උපදිනවා. මෙන්න මේ තාපයයි සමහර කම්ප්‍රෙසර් ඇතුලේ බොහොමයක් කම්ප්‍රෙසර් ඇතුලේ තියෙනවා විදුලි මෝටර. ඉතින් මේ විදුලි මෝටර වැඩ කරනකොටත් තාපයක් නිපදෙනවා. ඒතර මෙන්න මේ ඇතිවන තාපයත් පිට කරන්නේ කවුද? කන්ඩෙන්සරේ. එහෙනම් කන්ඩෙන්සරේට ඩියුටි දෙකක් අහුවෙලා තියෙනවා. මොකද්ද ඩියුටි දෙක? ඉවපොරේටරෙන් උරා ගන්න තාපයයි ඊළඟට කම්ප්‍රෙසරයේ සම්පීඩන ක්‍රියාවලිය නිසා ජනිත වන තාපයත් පිට කරන්න වෙනවා ද්‍රවීකාරකය එහෙම නැත්නම් කන්ඩෙන්සරේට. එහෙම නැත්නම් අපි කොටස් දෙකක් අඳුරගත්තා. මොකද්ද කොටස් දෙකෙන් සිද්ධ වෙන කාර්යය? ඉවපොරේටරෙන් තාපය උරා ගන්නවා, එම තාපය කන්ඩෙන්සරෙන් පිට කරනවා. මේ තියෙන්නේ කන්ඩෙන්සර් කිහිපයක්. මේ තියෙන්නේ අපි භාවිතා කරන ගෘහස්ත මට්ටමේ ශීතකරණ යන්ත්‍රවල භාවිතා කරන කන්ඩෙන්සරයක් අපි කියනවා වයර් ඇන්ඩ් ටියුබ් කන්ඩෙන්සරයක් කියලා. ඊළඟට මේ තියෙන්නේ ප්ලේට් ටයිප් කන්ඩෙන්සරයක්. මේ තියෙන්නේ ස්පිට් වර්ගයේ වායු සමන යන්ත්‍රයකට භාවිතා වන ඉවපොරේටරයක් කන්ඩෙන්සරයක්. මේකේ ඔයගොල්ලන්ට පේනවා ෆෑන් දෙකක් දාලා කන්ඩෙන්සර් යුනිට් එකක් මෙතන තියෙන්නේ. මේක ඇතුලේ කන්ඩෙන්සරේ තියෙනවා. සම්පූර්ණ කේසින් එක ඇතුළත් කේසින් එකක් තමයි ප්‍රූප් සටහන දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ජලයෙන් සිසිලන කන්ඩෙන්සරයක්, වෝටර් කූල් කන්ඩෙන්සරයක්. එතනින් ඔයගොල්ලෝ තේරුම් ගත්ත තව දෙයක්. මොකද්ද? කන්ඩෙන්සරේ නිවන්න ඕන මොන හරි ක්‍රමවේදයක් භාවිතා කරලා. මොකද අපි කිව්වේ කන්ඩෙන්සරෙන් කරන්නේ තාපය පිට කිරීම කියලා. ඒතර මෙන්න මේ කන්ඩෙන්සරේ සාමාන්‍ය වාතයේ තියලා තමයි අපි නිවාගන්නේ. මෙතන පෙන්ලා තියෙන වගේ කන්ඩෙන්සරයක් ආවොත් අපි ඒකට මොකද කරන්නේ? ඒකේ ෆෑන් දාලා පංකා ආධාරයෙන් තමයි අපි ඒක නිවාගන්නේ. නමුත් මෙන්න මෙතන තියෙන කන්ඩෙන්සරේ භාවිතා කරන්නේ ජලය ආධාරයෙන් නිවන්න. එහෙනම් අපි කන්ඩෙන්සරේ නිවනවා ආකාර තුනකින්. මොකක්ද ආකාර තුන? සාමාන්‍ය වාතයෙන් නිවනවා. එහෙම නැත්නම් ෆෑන් එකක් පංකාවක් දාලා නිවනවා. එහෙම නැත්නම් ජලය භාවිතා කරලා. දැන් අපි කතා කරේ මොකද්ද? ඉවපොරේටරෙන් තාපය උරා ගන්නවා, කන්ඩෙන්සරෙන් තාපය පිට කරනවා. ඒතර පිට කරන තාපය ටික ඉවත් කරන්න අපි සාමාන්‍ය වාතය, පංකාවක් මගින් ලබා දෙන වාතය, එහෙම නැත්නම් ජලය භාවිතා කරනවා. ඒතර මෙන්න රූප සටහන් ටික ඔයගොල්ලන්ට පේනවා කන්ඩෙන්සරේ නිර්මාණයේ ආකාර තියෙන ආකාර පිළිබඳව. දැන් බලන්න ආපහු මෙන්න ඉවපොරේටරේ, මෙන්න කන්ඩෙන්සරේ. ඉවපොරේටරෙන් උරාගත් තාපය මේ කන්ඩෙන්සරෙන් පිට කරනවා. ඒක තමයි මෙච්චර කතා කරේ. ඉවපොරේටරෙන් තාපය උරා ගන්නවා, කන්ඩෙන්සරෙන් එම තාපය පිට කරනවා.
දැන් පැහැදිලි සිද්ධ වෙන දේ අපිට සිසිලසක් ලැබෙන්නේ ඉවපොරේටරෙන් තාපය උරාගත්තා. ඒ තාපය ටික අපිට අනවශ්‍ය අවකාශයකට කන්ඩෙන්සරෙන් ඉවත් කළා දැම්මා. ඇත්තටම කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා බලමු. මෙම තාපය උරා ගැනීම හා පිටකිරීමේ මාධ්‍ය ලෙස ශීතකාරක වායුවක් නැත්නම් රෙෆ්‍රිජරන්ට් කියලා අපි කියනවා. ශීතකාරක වායුවක් භාවිතා කරයි. අපි සාමාන්‍ය විවහාරයේ කියනවා මේ ෆ්‍රිජ් වලට ගෑස් ගහනවා, වාහන වලට ගෑස් ගහනවා, එයාර් කන්ඩිෂනර් ගෑස් ගහනවා කියලා. නමුත් ඒකේ නියම නම වෙන්නේ රෙෆ්‍රිජරන්ට්, ශීතකාරක වායුව. ඒතර මේ ශීතකාරක වායුව තමයි තාප හුවමාරු මාධ්‍ය වෙන්නේ. ඇත්තටම එවපොරේටරය කියන්නේ තඹ හෝ යකඩ හෝ ඇලුමිනියම් හෝ ඒ වගේ ලෝහයකින් හදපු දඟර ගහපු නල සමූහයක්. කන්ඩෙන්සරෙත් එහෙමයි. ඉතින් මේ දඟර ගහපු නල සමූහයකට පුළුවන් ද තාපය උරා ගන්න? බෑනේ. මෙන්න මේ නල සමූහය ඇතුලේ භාවිතා වෙනවා ඊටාම වාෂ්පශීලී ද්‍රවයක්. ඊටාම වාෂ්පශීලී ද්‍රවයක්. මේ වාෂ්පශීලී ද්‍රවය තමයි තාපය උරාගන්නේ. එම වාෂ්පශීලී ද්‍රවයට කියනවා ශීතකාරක වායුව නැත්නම් රෙෆ්‍රිජරන්ට් කියලා කියනවා. එතකොට මතක තියාගන්න මෙම ශීතකාරක වායුව භාවිතා කරලා තමයි අපි සිසිලස ලබා ගන්න. බලමු තවදුරටත් ශීතකාරකයක් කියන්නේ මොකක්ද කියලා. වැඩි පීඩන වැඩි උෂ්ණත්ව තත්ත්ව යටතේදී තාපය පිටකිර ද්‍රව්‍ය වීමට හැකි වූත් අඩු පීඩන අඩු උෂ්ණ තත්ත්ව යටතේදී තාපය උරාගෙන වාෂ්ප වීමට හැකි වූත් මාධ්‍යයක් තමයි ශීතකාරකයක් කියලා කියන්නේ. මෙන්න තියෙනවා ශීතකාරක වර්ගයක්. අපි කියනවා මේක රෙෆ්‍රිජරන්ට් R22 HCFC R22. මේකේ නම වෙන්නේ මොනොක්ලෝරෝ ඩයිෆ්ලෝරෝ මීතේන්. මොනොක්ලෝරෝ ඩයිෆ්ලෝරෝ මීතේන්. එතකොට අපි තේරුම් ගත්තා මොනොක්ලෝරෝ ක්ලෝරින් එකනයි ඩයිෆ්ලෝරෝ ෆ්ලෝරින් දෙන්නයි මීතේන් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මොනොක්ලෝරෝ ඩයිෆ්ලෝරෝ මීතේන් තමයි රෙෆ්‍රිජරන්ට් R22 කියලා කියන්නේ. මේකෙන් මෙන්න මේ ඕසෝන් වලට හානි කරන ක්ලෝරින් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉදිරියේදී නතර වීම නැත්නම් 2030 වෙනකොට සම්පූර්ණයෙන් නතර වීමට නියමිතයි. නමුත් දැනට වර්තමානයේ වායු සමන යන්ත්‍රවල මේ ශීතකාරකය භාවිත වෙනවා. මේ ශීතකාරකයේ තාපාංග උෂ්ණත්වය වෙන්නේ -40.8යි. ඊටාම වාෂ්පශීලී. ඊටාම වාෂ්පශීලී ද්‍රවයක් තමයි මේක. ඊළඟට බලන්න අපේ ගෙදර භාවිත කරන ෆ්‍රිජ් එකේ, ඩීප් ෆ්‍රීසර් එකේ, වාහනේ තියෙන එයාර් කන්ඩිෂන් සිස්ටම් එකේ, ඒ වගේම ලොකු සමහර ඇතම් සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් සිස්ටම් වල භාවිත කරනවා මෙන්න මේ ශීතකාරක වර්ගයේ HFC R134A. ඒක ගත්තොත් ඒකේ තියෙනවා බලන්න 1 2 3 4යි. ටෙට්‍රාෆ්ලෝරෝ ෆ්ලෝරින් 4ක්. ටෙට්‍රාෆ්ලෝරෝ ඊතේන් එකක් තමයි මෙතන තියෙන්නේ. ටෙට්‍රාෆ්ලෝරෝ ඊතේන්. එතකොට මේක තියෙන තන අණුව මේ ෆ්ලෝරින් තියෙන පළවෙනි කාබන් වල. එහෙනම් 1 1 1 2 ටෙට්‍රාෆ්ලෝරෝ ඊතේන් කියලා මේක නම් කරන්නේ. එතකොට මතක තියාගන්න R134A කියන එකේ නියම නම වෙන්නේ මොකද්ද? 1 1 1 2 ටෙට්‍රාෆ්ලෝරෝ ඊතේන්. මෙන්න මේ ශීතකාරකය තමයි භාවිතා කරන්නේ ගෙදර තියෙන ශීතකරණ යන්ත්‍රයේ. ගෙදර තියෙන අධිශීතකරණ යන්ත්‍රයේ. ඊළඟට ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂන් සිස්ටම් වල, සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් සිස්ටම් වල ආදී සමහර සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් සිස්ටම් භාවිත කරනවා. මේකේ තාපාංග උෂ්ණත්වය -26.3යි. එතකොට මෙන්න මේ වගේ ඊටාම වාෂ්පශීලී ද්‍රවයක් තමයි තාපය උරා ගැනීම සඳහා අපි භාවිතා කරන්නේ. එතකොට මෙන්න අපි දැන් රෙෆ්‍රිජරන්ට් වර්ග දෙකක් හඳුනාගත්තා. මේ තියෙන්නේ වගේ රෙෆ්‍රිජරන්ට් සිලින්ඩර්. මම දැන් පෙන්නුවේ R22 එක. R22 එකේ බලන්න ලා කොළ පාට පැහැදිලි සිලින්ඩර් එක තමයි ගබඩා කරලා එන්නේ. R134 එක. ලා නිල් පාට සිලින්ඩර් එක තමයි ගබඩා කරලා එන්නේ. ඉතින් මේ වගේ විවිධ කලර්ස් තියෙනවා. ඒතර මේ සම්මත කලර් එකට අනුව මේ රෙෆ්‍රිජරන්ට් සිලින්ඩර් වල අංකනයන් කරලා තියෙනවා. ඒතර මේ ආකාරයට තමයි රෙෆ්‍රිජරන්ට් සිලින්ඩර් වෙළඳ පොලේ අපිට මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ. අපි දැන් කතා කරේ මොකද්ද? ඉවපොරේටරෙන් තාපය උරා ගන්නවා, කන්ඩෙන්සරෙන් ඒ තාපය පිට කරනවා. දෙවෙනුව දැන් අපි හඳුනාගත්තා. ඇත්තටම ඉවපොරේටරෙන් තාපය උරා ගන්නවද? නැහැ. ඉවපොරේටරේ ඇතුලේ ඉන්න රෙෆ්‍රිජරන්ට් එක තමයි තාපය උරාගන්නේ. එතකොට මේ රෙෆ්‍රිජරන්ට් එක තාපය උරාගත්තට පස්සේ මේ රෙෆ්‍රිජරන්ට් ද්‍රවය තාපය උරාගත්තට පස්සේ මේක වාෂ්ප වෙනවා. මෙන්න මේ වාෂ්පය කන්ඩෙන්සරයට ගෙහිලා දුන්නොත් තමයි තාපය පිට කරන්නේ. අන්න ඒ වැඩේ කරන්නේ පොම්ප කරන වැඩේ කරන්නේ. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ළිඳේ තියෙන වතුර ටික ටැංකියට පොම්ප කරන්නේ වෝටර් පම්ප් එකක් දාලා දෙනවනේ. අන්න ඒ වගේ තාපය උරාගත්ත වාෂ්ප ටික ඉවපොරේටරෙන් තාපය උරාගත්ත වාෂ්ප ටික අපි ගිහින් දෙන්න ඕන තාපය පිට කරන්න කියලා කොහෙටද? කන්ඩෙන්සරේට. ඒ ගිහින් දෙන උපකරණය තමයි කම්ප්‍රෙසර් එක. එහෙනම් කම්ප්‍රෙසරෙන් තමයි තාපය පිට කිරීම සිද්ධ කරන්නේ. බලමු ශීතකාරකයේ පරිපථය තුල ගමන් කරවීම ද්‍රවීකාරකෙන් තාපය පිට කළ හැකි තත්ත්වයට ශීතකාරක සකස් කිරීම දෙවෙනි කාර්ය වෙනවා. ඊට යටින් කියලා තියෙනවා මොකද්ද? පීඩනය වැඩි කිරීම මගින් ශීතකාරක වායුවේ උෂ්ණත්වය වැඩි කිරීම සිදු කරයි. එහෙනම් මොකද්ද මේන් කාර්ය මේ කම්ප්‍රෙෂරින් කාරණා දෙකක් ඉෂ්ට කරනවා. පළවෙනි කාර්යය තමයි පරිපථය පුරා ශීතකාරකය ගමන් කරනවා. පරිපථය පුරා ශීතකාරකය ගමන් කරන්නේ කවුද? කම්ප්‍රෙෂරය මගින්. දෙවෙනි කාරණය තමයි
කන්ඩෙන්සරෙන් තාපය පිට කිරීමේ හැකි තත්ත්වයට ශීතකාරය පත් කරනවා. කොහොමද කරන්නේ? පීඩනය වැඩි කළා. පීඩනය වැඩි කරාම ඒ වායුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න රත් වෙච්ච දෙයක් අපිට නිවන්න පුළුවන්. එහෙනම් රත් කළා නැත්නම් උණුසුම නැත්නම් උෂ්ණත්වය වැඩි කළා තමයි යවන්නේ. ඒ කොහොමද කරන්නේ? වායුව කම්පැසර්දී වායුව සම්පීඩනය කළා උෂ්ණත්වය වැඩි කළා අපි යවනවා කන්ඩෙන්සරේට. අන්නේ ඒ කාර්යයන් දෙකම ඉෂ්ට කරනවා කම්පැසරේ මගින්. මේ තියෙන්නේ කම්පැසරේ නිර්මාණය වෙලා කොහොමද? එවපොරේටරෙන් තාපය උරාගත්ත වායුව ඇදලා ගත්ත කම්පැසරෙන් පීඩනය වැඩි කළා උෂ්ණත්වය වැඩි කළා ලබා දුන්නා කන්ඩෙන්සරේට. දැන් කන්ඩෙන්සරෙන් තාපයට කරනවා. දැන් ඔයගොල්ලෝ උපකරණ තුනක් හඳුනගත්තා. එවපොරේටරෙන් තාපය උරාගත්තා. උරාගත්ත ගෑස් එක කම්ප්‍රෙස් කළා තල්ලු කරලා දුන්නා කන්ඩෙන්සරේට. කන්ඩෙන්සරෙන් දැන් තාපය පිට කළා ද්‍රව බවට පත් කරා. එහෙනම් දැන් උපකරණ තුනක් හඳුනගත්තා ඔයගොල්ලෝ. ඊළඟට මේ කම්ප්‍රෙසරය ගැන. කම්ප්‍රෙසරේ බලන්න කම්පියුටරේ ගත්තොත් කම්ප්‍රෙසරේ නල දෙකක් තියෙනවා. මේ කම්ප්‍රෙසරේ නල දෙකක් තියෙනවා. ඒ නල දෙකට විශේෂ නම් දෙකක් දෙනවා. වායුව සම්පීඩකය තුළ ඇද ගන්නා නලයට අපි කියනවා චූෂණ නලය නැත්නම් සක්ෂන් ලයින් කියලා. එහෙනම් එක නලයක් තමයි ගෑස් ඇදලා ගන්න ලයින් එක. ගෑස් ඇදලා ගන්න ලයින් අපි කියනවා සක්ෂන් ලයින් එක කියලා. ඊළඟට සම්පීඩකය තුළ වායුව පරිපථයට පිට කරන නලය. ඒකට අපි කියනවා විසර්ජන නලය නැත්නම් ඩිස්චාර්ජ් ලයින් කියලා. එහෙනම් කම්ප්‍රෙසරෙන් මම කිව්වා දැන් ප්‍රෙෂර් කළා ගෑස් ටික පිට කරනවා. මේ පිට කරන නලයට අපි කියනවා විසර්ජන නලය එහෙම නැත්නම් ඩිස්චාර්ජ් ලයින් කියලා. දැන් අපි දැන් දන්නවා කම්ප්‍රෙසරේ ලයින් දෙකක් තියෙනවා. ඒ ලයින් දෙක නම් දෙකක් දෙනවා සක්ෂන් ලයින් සහ ඩිස්චාර්ජ් ලයින් කියලා. අපිට අඳුර ගන්න පුළුවන් බොහෝ විට එක ලයින් එකක් මහතයි එක ලයින් එකක් හීනි මහත ලයින් එක තමයි සක්ෂන් ලයින් එක හීන් ලයින් එක තමයි ඩිස්චාර්ජ් ලයින් එක ආදී වශයෙන් හඳුනා ගන්න පුළුවන් අපිට කම්ප්‍රෙසරේ බැලුවාම. මේ තියෙන්නේ කම්ප්‍රෙසර් කීපයක්. මේ තියෙන අපි ගෘහස්ත මට්ටමේ දී භාවිතා වෙන කම්ප්‍රෙසරයක්. සාමාන්‍ය සීල් ටයිප් කම්ප්‍රෙසර් අපිට හර්මැටික් කම්ප්‍රෙසරයක් කියලා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය ටිකක් ලොකු පද්ධතියක භාවිත කරන කම්ප්‍රෙසරයක්. මේකට අපි කියනවා සෙමි හර්මැටික් කම්ප්‍රෙසරයක්. මේකේ කම්ප්‍රෙසර් එකයි මෝටර් පාර්ට් එක දෙක එකට දාලා තියෙන ඕනනම් ගලව රිපෙයාර් ගන්න පුළුවන්. මේක රිපෙයාර් කිරීමක් කරන්න බෑ. මේක අපි කියනවා ඕපන් ටයිප් කම්ප්‍රෙසරයක් කියලා. මේකේ කම්ප්‍රෙෂන් පාර්ට් එක විතරයි තියෙන්නේ. මේක ඩ්‍රයිව් කරන්න නැත්නම් මේක වැඩ කරවන්න පිටස්තර කැරකුම් බලයක් ලබා දෙන්න. එක්කෝ එන්ජිමක් වෙන්න පුළුවන්, මෝටරයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් කැරකුම් බලයක් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන බෙල්ට් එකක් දාලා, කප්පිය මගින් බෙල්ට් එකක් දාලා සම්බන්ධ කිරීමක් කරන්න. වෙනත් තවත් ක්‍රම භාවිතා කරනවා. ඒතර මෙන්න මේ ආකාරයට විවිධ නිර්මාණ වලට කම්ප්‍රෙසර් තියෙන්න පුළුවන්. හැබැයි මොන කම්ප්‍රෙසර් ආවත් කරන්නේ මොකද්ද? වායුව පරිපථය පුරා ගමන් කරවීමයි අර කන්ඩෙන්සරෙන් පිට කිරීම තත්ත්වයට පත් කිරීම තමයි කම්ප්‍රෙසරය මගින් සිදු කරන්නේ. දැන් උපකරණ තුනක් දන්නවා ඔයගොල්ලෝ. හතරවෙනි උපකරණය මොකද්ද? මානව උපකරණ නැත්නම් මීටරින් ඩිවයිස්. මොකද්ද මේ මීටරින් ඩිවයිස් එකෙන් කරන්නේ? එවපොරේටරයේ පවත්වාගත යුතු උෂ්ණත්වයට ගැළපෙනසේ ශීතකාරක ද්‍රවයේ තාපාංක උෂ්ණත්වය පවත්වාගත හැකි පීඩනය සකස් කිරීම. දැන් අපි දන්නවා උදාහරණයක් වශයෙන් එවපොරේටරයේ ෆ්‍රිජ් එකේ ඍණ 18ක කූල්ලයක් තියාගන්න ඕන. එහෙනම් ඍණ 18 කූල් එක තියාගන්න පුළුවන් වෙන්න ෆ්‍රිජ් එකේ නැත්නම් ශීතකරණ යන්ත්‍රයේ ඒ අදාළ වන ශීතකාරකයේ පීඩනය සකස් කරලා දෙන්නේ මාන උපකරණය. එහෙනම් මීටරින් ඩිවයිස් එකෙන් නැත්නම් මාන උපකරණය මොකද්ද කරන්නේ? එවපොරේටරයේ තියන උෂ්ණත්වයට ගැළපෙන්න පීඩනය සකස් කිරීම. විශේෂයෙන් ගත්තොත් පීඩනය අඩු කරනවා. මොකද කන්ඩෙන්සරෙන් පිට වෙන්නේ ගොඩාක් ප්‍රෙෂර් එක වැඩි ගෑස් එකක්නේ. එතකොට ප්‍රෙෂර් එක අඩු කළා තමයි මෙන්න මේ තත්ත්වයට පත් කරන්නේ. මේ බලන්න. දැන් උපකරණ හතර අපි අඳුරගත්තා. එවපොරේටරෙන් තාපය උරාගත්තා. ඒ තාපය උරත ගෑස් එක කම්ප්‍රෙසරෙන් පිට කළා දුන්නා. කන්ඩෙන්සරට ඇව්වා. කන්ඩෙන්සරෙන් තාපය පිට කළා ඒක ද්‍රව බවට පත් කළා. දැන් මීටරින් ඩිවයිස් එකට ගියා. මීටරින් ඩිවයිස් එකෙන් පීඩනය අඩු කළා අපි ලබා දෙනවා නැවතත් එවපොරේටරේ. දැන් එවපොරේටරේදී තාපය උරාගෙන වාෂ්ප වීම සිද්ධ වෙනවා. බලන්න මේ මාන උපකරණ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මාන උපකරණ ආකාර දෙකකට අපි දකින්න ලැබෙන මේ විතර පින්තූරේ නම් බලන්න එකක් තමයි කැපිලර් ටියුබ් එක. අනිත් එක එක්ස්පැන්ෂන් වෑල් එක. මාන උපකරණ වර්ග 7ක් 8ක් 9ක් 10ක් විතර වර්තමානයේ භාවිතා වෙනවා. නමුත් භාවිතා වෙන්නේ වඩපුරම් භාවිතා වන වර්ග දෙකක් තමයි මෙතන රූපතරහන් දාලා තියෙන්නේ. කැපිලර් ටියුබ් එක. සාමාන්‍යයෙන් ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ ඒ වගේ කුඩා යන්ත්‍රවල ගොඩාක් වෙලාට භාවිතා වෙන්නේ මේ වගේ කැපිලර් ටියුබ්. සිහින් සිදුරක් සහිත දිග නලයක්. මේක හරහා ගමන් කරනකොට පීඩනය අඩු වීම තමයි සිද්ධ වෙන්නේ ශීතකාරකේ. දෙවෙනිට භාවිතා කරනවා අපි මෙතන තියෙන රූපතරහන අනුව එක්ස්පැන්ෂන් වෑල් එක. මේකේ තියෙනවා ඉතා සියුම් සිදුරක් ඔරිෆික්ස් ටියුබ් එක. මේ ඔරිෆික්ස් ටියුබ් එක හරහා ශීතකාරක ද්‍රවය ගමන් කරනකොට වෙන්නේ පීඩනය අඩු වෙනවා. එහෙමනම් අපිට බලාපොරොත්තු වෙන කාර්ය ස්ටිං ඉෂ්ට කරනවා. මොකද්ද අපි කරලා තියෙන්නේ? මෙම කැපිලර් ටියුබ් එකේ දුවත් මෙම එක්ස්පැන්ෂන් වෑල් එකේ දුවත් සිද්ධ වෙන්නේ මොකද්ද? අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? එවපොරේටරේ තියාගන්න ඕන උෂ්ණත්වයට ගැළපෙනසේ
පීඩනය සකස් කිරීම. එතකොට අපි කැපිලරි ටියුබ් එකක් දාලා හෝ එක්ස්පැන්ෂන් එකක් දාලා හෝ වැල්ලක් දාලා හෝ අපිට පුළුවන් එම කාර්ය සිදු කරන්න. හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණ අපිට හිතුමනාප මේ කැපිලරි ටියුබ් භාවිතා කරන්නත් එක්ස්පැන්ෂන් වැල් භාවිතා කරන්නත් බෑ. එමකට යන්ත්‍රයට ගැලපෙන ප්‍රමාණයට විස්කම්භය අනුව තෝරා ගැනීම සහ මෙතනදී තෝරා ගැනීම සිදු කළ යුතුයි. ඒ වගේම එක්ස්පැන්ෂන් වැල්ලත් ඒ යන්ත්‍රයේ ධාරිතාවය, උෂ්ණත්වය, ශීතකාරක වර්ගය ආදී වශයෙන් අපි ඒකන අවධානය ගොඩක් දේවල් සොයලා බලලා තමයි අපි මෙතන එක්ස්පැන්ෂන් වැල්ල තෝරා ගැනීම සිදු කරන්නේ. කොහොම හරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපිට අවශ්‍ය උෂ්ණත්වය සකස් කරන ගැලපෙන පීඩනය සකස් කර දීම තමයි මේ එක්ස්පැන්ෂන් වැල් එකේ හෝ මේ කැපිලරි ටියුබ් එකේ කාර්යය වෙන්නේ. මෙන්න එක්තරා පරිපථයක් තියෙනවා මෙතන. මොකද්ද කොහොමද තියෙන්නේ? කම්ප්‍රෙසර් එක තියෙනවා, කන්ඩෙන්සර් එක තියෙනවා, කැපිලරි ටියුබ් එක තියෙනවා, එවපොරේටර් තියෙනවා. එතන මේ උපකරණ හතර යොදලා අපි මොකද කරලා තියෙන්නේ? පරිපථය නිර්මාණය කරලා දෙනවා. කම්ප්‍රෙසරෙන් එවපොරේටරෙන් තාපය උරා ගන්නවා. ඒ උරාගත්ත ගෑස් එක කම්ප්‍රෙසරෙන් ඇදලා ගන්නවා. ඇදලා අරන් කන්ඩෙන්සරේට ප්‍රෙෂර් කරලා යවනවා. කන්ඩෙන්සරෙන් තාපයට කරලා ද්‍රවයක් හදනවා. ද්‍රවය ගමන් කරනවා කැපිලරි ටියුබ් එක හරහා. මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. මොකද මේක ඉතා සියුම් සිදුරු සහිත දිග නලයක්. මේ සියුම් සිදුරු සහිත දිග නලය හරහා ගමන් කරනකොට පීඩනය අඩු වීම සිද්ධ වෙනවා. ඇති වෙන ඝර්ෂණය, තෙරපීම, මිරිකීම වැනි කාරණා හේතුවෙන් මේකේ පීඩනය අඩු වෙනවා. මේ ද්‍රවයේ පීඩනය අඩු වුනහම එම ද්‍රවයේ තාපාංක උෂ්ණත්වය පහළ බහිනවා. එම පහළ බැස්ස තාපාංකය සහිතව එහෙම නැත්නම් අපිට එවපොරේටරේ තියන්න උෂ්ණත්වයට ගැලපෙනසේ තාපාංක උෂ්ණත්වය හදා ගන්නවා. හදාගෙන අපි ලබා දෙනවා එවපොරේටර. අන්න එවපොරේටරේදී ඒ අදාළ උෂ්ණත්වයෙන් ද්‍රවය වාෂ්ප වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට අවශ්‍ය කරන කූල් එක එනවා. ඒ වාෂ්පය නැවතත් කම්ප්‍රෙසරයට එනවා. කම්ප්‍රෙසරෙන් ආපහු කන්ඩෙන්සර් දෙනවා. මේ ආකාර දිගටම චක්‍රය ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මේ කැපිලරි ටියුබ් එකකට එක්ස්පැන්ෂන් වැල්ලක් දාපු එක මෙන්න තියෙනවා. මෙන්න කම්ප්‍රෙසර් එක, මෙන්න එවපොරේටර් කන්ඩෙන්සර් එක, මෙන්න එක්ස්පැන්ෂන් වැල් එක, මෙන්න එවපොරේටර්. ආපහු බැලුවොත් එවපොරේටරෙන් තාපය උරා ගන්නවා. ඒ ගෑස් එක කම්ප්‍රෙසර් වෙනවා. කම්ප්‍රෙසරෙන් සම්පීඩනය කරලා පීඩනය වැඩි කරලා උෂ්ණත්වය වැඩි කරලා එවනවා කන්ඩෙන්සරේට. කන්ඩෙන්සරෙන් තාපය පිට කරනවා. පිට කරලා ද්‍රවයක් බඩපත් කරනවා. මේ ද්‍රවය ඔන්න දැන් වැඩි පීඩන වැඩි උෂ්ණත්වයේ පවතින ද්‍රවය මොකද වෙන්නේ? මේ එක්ස්පැන්ෂන් වැල් එක කරා පාස් වෙනවා. එක්ස්පැන්ෂන් වැල් එකෙන් මොකද කරන්නේ? පීඩනය අඩු කරනවා. දැන් පීඩනය අඩු කරාම මොකද වෙන්නේ? මේ ශීතකාරක ද්‍රවයේ තාපාංග උෂ්ණත්වය පහළ බහිනවා. එවපොරේටරේ තියන්න ඕන උෂ්ණත්වයට ගැලපෙනසේ තාපාංග උෂ්ණත්වය පහළ බහිනවා. ඒක කරන්නේ පීඩනය අඩු කරලා. පීඩනය අඩු කරලා ලබා දුන්නා. එවපොරේටරට ගියා. එවපොරේටරෙන් මොකද ගන්නේ? නැවතත් තාපය උරා ගන්නවා. ඔන්න ඒ තාපය උරාගෙන අපිට අවශ්‍ය සිසිලන ලබා දෙනවා. දැන් අපි තේරුම් ගත්තා උපකරණයක් යන්ත්‍රයක් ගත්තොත් මොකද සිද්ධ වෙන්නේ? ඊටාම වාෂ්පශීලී ද්‍රවයක් මේ එවපොරේටරයේ තුල ගමන් කරනවා. එම ද්‍රවය වාෂ්ප වෙන අවශ්‍ය කරන තාපය වශයෙන් මොකද කරන්නේ? අපේ ඇඟේ තියෙන තාපය එයා කන්ඩිෂන් එක ගන්න. ෆ්‍රිජ් එක ගන්න දාලා තියෙන මස් මාළු එළවලු වල තියෙන තාපය උරා ගැනීම සිද්ධ කරනවා එවපොරේටරය මගින්. එහෙමනම් සිද්ධ වෙන්නේ ද්‍රවයක් වාෂ්ප වීම එවපොරේටරය තුල. අපිට ඒක අදාළ නැහැ. අපිට ඕන කූල් එක. අපිට කූල් එක ලැබෙනවා. මොකද සිද්ධ වෙන්නේ ඇත්තරම? අපේ ඇඟේ තියෙන තාපය ඇදලා අරගෙන මේ බට ඇතුලේ යන ද්‍රවය වාෂ්ප වෙනවා. ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ. ඒ ක්‍රමයෙන් තමයි සිසිලෙන් ලැබෙන්නේ. එහෙනම් දැන් අපි අඳුරගත්තා පරිපථයක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එක් උපාංගය මගින් සිදු කරන කාර්ය අනුව. පැහැදිලිද? මොකද්ද? එවපොරේටරෙන් තාපය උරා ගන්නවා. සරලව කිව්වොත් එම තාපය උරාගත්ත ගෑස් එක කම්ප්‍රෙසරයට එනවා. කම්ප්‍රෙසරෙන් පීඩනය වැඩි කරලා උෂ්ණත්වය වැඩි කරලා ලබා දෙනවා කන්ඩෙන්සරයට. කන්ඩෙන්සරෙන් ඒ තාපය පිට කරලා ද්‍රව හදනවා. එම ද්‍රවයේ පීඩනය අඩු කරනවා. එවපොරේටරයේ තියන්න ඕන උෂ්ණත්වයට ගැළපෙනසේ අවශ්‍ය උෂ්ණත්වය සකස් කරන්න පුළුවන් පීඩනය දක්වා සකස් කළා. පීඩනය අඩු කළා එවපොරේටරය දෙනවා. එවපොරේටරයෙන් නැවතත් තාපය උරා ගන්න. ඔන්න ඔක තමයි චක්‍රයේ ක්‍රියාකාරීත්වය එක් උපාංගයේ කරන කාර්ය අනුව. දැන් අපි බලන්නේ දෙවෙනි ක්‍රමයට මේ චක්‍රයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. එක් උපකරණය තුළදී ශීතකාරක වායුවේ හැසිරීම අනුව පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා නියමයන් සහ සිද්ධාන්ත කීපයක් මුලින්ම ඉගෙන ගන්න. බලමු මොකද මේ නියමයන් සහ සිද්ධාන්ත කියන එක. මුලින්ම අපි කතා කරනවා තාපාංග උෂ්ණත්වය කෙරෙහි. මොකද තාපාංග උෂ්ණත්වය කියන්නේ? අපි ඔයගොල්ලන් අහනවා ජලයේ තාපාංග උෂ්ණත්වය කීයද? කීයද? සෙල්සියස් අංශක 100යි. ගොඩක් කට්ටිය ඔය උත්තර දෙයි. බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. සම්මත වායුගෝලීය පීඩන තත්ත්වය යටතේදී ද්‍රවයක් එහි වාෂ්පය බවට පත්වන උෂ්ණත්වය තමයි තාපාංග උෂ්ණත්වය නැත්නම් බොයිලින් ටෙම්පරේචර් කියලා කියන්නේ. මොකද්ද? සම්මත වායුගෝලීය පීඩන තත්ත්වය යටතේදී ද්‍රවයක් එහි වාෂ්පය බවට පත්වන උෂ්ණත්වය තමයි තාපාංග උෂ්ණත්වය කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ගෙන් අහනවා තාපාංග උෂ්ණත්වය කීයද ජලයේ කියලා. ඕගොල්ලෝ කියනවා සෙල්සියස් 100යි කියලා. හැබැයි ඕක වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. සම්මත වායුගෝලීය පීඩන තත්ත්වය යටතේදී ද්‍රවයක් එහි වාෂ්පය බවට පත්වන උෂ්ණත්වය තමයි තාපාංග උෂ්ණත්වය කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ගෙන් අහනවා තාපාංග උෂ්ණත්වය කීයද ජලයේ කියලා. ඕගොල්ලෝ කියනවා සෙල්සියස් 100යි කියලා. හැබැයි ඕක වෙනස් වෙන්න පුළුවන්.
ඉස්සරහට මම පැහැදිලි කරන්නම් කොහොමද වෙනස් වෙන්නේ කියලා. බලන්න ආපහු තාපාංග උෂ්ණත්වය මොකද්ද කියලා. මේ තාපාංග උෂ්ණත්වය කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්ත් අපිට කියන්න පුළුවන්. යම් ද්‍රවයකට බලපාන පීඩනය වෙනස් වන විට එම ද්‍රවයේ තාපාංග උෂ්ණත්වය වෙනස් වෙයි. මෙන්න තවත් කතාවක් කියනවා. මොකද්ද? ද්‍රවයකට බලපාන පීඩනය වෙනස් වුණොත් මේ තාපාංග උෂ්ණත්වය වෙනස් වෙනවලු. බලමු ඇත්තද කතාව කියලා. මම මෙතන පෙන්නලා තියෙනවා මුහුදු මට්ටමයි එවරස්ට් කන්දයි. මුහුදු මට්ටම ගත්තොත් සාමාන්‍ය මුහුදු මට්ටම ලෝකේ හැමෝටම මුහුදු මට්ටම පොදුයිනේ. එවරස්ට් කන්ද කියන්නේ ඉතාම ඉහළ මට්ටමක් මුහුදු මට්ටමේ ඉතින් ගත්තොත් මීටර ගාණක් උසයි. එතකොට මේ ඔයගොල්ලෝ දන්නවා මුහුදු මට්ටමේ සිට ඉහළට යන්න පීඩනය අඩු වෙනවා. එතකොට මේ අවස්ථාවේ මෙම ජලයට බලපාන පීඩනය මෙතෙන් ජල භාජනයක්. මෙතන තියෙනවා ජල භාජනයක්. මෙම ජලයට බලපාන පීඩනය මේ ජලයට බලපාන පීඩනයට වඩා අඩුයි මෙතන. මොකද වායු ගෝලය අඩු නිසා. දැන් මෙතන වායු ගෝලයේ පීඩනය සම්මත වායු ගෝලයේ පීඩනය අපි සාමාන්‍ය අර්ථ දක්වලා තියෙන්නේ මුහුදු මට්ටමේදී සම්මත වායු ගෝලයේ පීඩනය අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මෙතන ලැබෙන සම්මත වායු ගෝලයේ පීඩනය. නමුත් මෙතනදී පීඩනය අඩුයි. දැන් මෙතන හොඳ උදාහරණයක් තියෙනවා බලන්න. මම මෙතනදී වතුර රත් කරොත් වතුර නැටීම සිද්ධ වෙන්නේ නැත්නම් වතුරේ තාපාංක උෂ්ණත්වය වෙන ජලයේ සෙල්සියස් අංශක 100. මේ එවරස්ට් කන්දට ගිහිල්ලා ඒ වගේ උස තැනකට ගිහිල්ලා නැත්නම් වායු ගෝලයේ අපි මෙතන පැහැදිලිව පෙන්නලා තියෙන පීඩන අඩු කිරීම තමයි පෙන්නලා තියෙන උදාහරණයක් වශයෙන්. එතන මේ වගේ පීඩන අඩු තැනකට ගිහිල්ලා ජලයට තාපය ලබා දුන්නොත් මොකද වෙන්නේ? ජලය නටන්න පටන් ගත්තේ නැත්නම් ජලයේ තාපාංග උෂ්ණත්වය වෙන්නේ මේ මුහුදු මට්ටමේ තිච්ච වඩා අඩු වගේ. මේ උදාහරණ සෙල්සියස් අංශක 70 පෙන්නලා තියෙනවා. බලන්න සෙල්සියස් අංශක 30ක වෙනසක්. සෑහෙන වෙනසක්. එහෙනම් වතුර නටන උෂ්ණත්වය නැත්නම් ජලයේ තාපාංකය වෙනස් කරන්න පුළුවන් ද්‍රවයට බලපාන පීඩනය වෙනස් කළා. මේ ප්‍රස්ථාරය බලන්න මේ රතු පාටට පෙන්ලා තියෙන වක්‍රයෙන් පෙන්වන්නේ ජලයේ තාපාංක උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය. මෙන්න මේකේ පීඩනය දීලා තියෙනවා PSI වලින්, උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් වලින්. මම පාට කරලා තියෙනවා සෙල්සියස් වලින්, පීඩනය දීලා PSI වලින්. එතන PSI පොලිම තමයි මේ උඩ 0.5 10 ආදී වශයෙන් තියෙන්නේ. සෙල්සියස් පොලිම තමයි මෙතන මේ ඍණ 1 20 1 45 88 100 ආදී වශයෙන් තියෙන්නේ සෙල්සියස් පොලිම. දැන් ඔන්න ඔය පොලිම් දෙකේ බැලුවොත් අපි බලන්න සම්මත වායු ගෝලීය පීඩන කීයද අපි දන්නවා කීයද? PSI 14.7. මේ 15ට පොඩ්ඩක් මෙහෙන් කඩේරක් ගිහිල්ලා තියෙනවා PSI 14.7 දී. PSI 14.7 දී ජලය නටන්නේ නැත්නම් ජලයේ තාපාංග උෂ්ණත්වය මොකක්ද කියලා මේ වක්‍රය කැපෙන තැනින් බලන්න පුළුවන්. මෙතෙන්ට ආවම මේ හැරලා ගියාම සෙල්සියස් අංශක 100ට වැටෙන්නේ. එහෙනම් අපි දන්නවා සම්මත වායු ගෝලීය පීඩන තත්ත්වය යටතේදී නැත්නම් PSI 14.7 දී ජලය නටන්නේ නැත්නම් ජලයේ තාපාංග උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. අපි හිතමු ජලයේ තාපාංග උෂ්ණත්වය වෙනස් කරන්න මට ඕන. මම මොකද කරන්න ඕන? එහෙම නැත්නම් අපි ජලයට බලපාන පීඩනය වැඩි කරනවා. මම වැඩි කරා PSI 40 දක්වා. ඔන්න වැඩි කරා 40 දක්වා. දැන් ලොකු පීඩනයක් ජලයට බලපානවා. ඒ අවස්ථාවේ ජලයේ තාපාංග උෂ්ණත්වය බලන්න සෙල්සියස් අංශක 132ක් වෙනවා. එහෙමනම් වැඩි උෂ්ණත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා 100 දී නටන්න පටන් ගත්ත එක දැන් 132 දී ජලය නටන්න පටන් ගන්න. ඒ වගේම තමයි ජලයට බලපාන පීඩනය අඩු කරොත් එතකොට මොකද වෙන්නේ? අන්න ජලයේ නටන උෂ්ණත්වය එහෙම නැත්නම් තාපාංග උෂ්ණත්වය 88 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ දැන් තේරුම් ගත්ත මේ ප්‍රස්ථාරයේ අණුව ජලයට බලපාන පීඩනය අඩු වැඩි වෙනකොට ජලයේ තාපාංග උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. මේ સિદ્ધාන්තය ජලයට විතරක් නෙමෙයි ඕනම ද්‍රවයකට බලපානවා. ඒ නිසා මේ સિદ્ધාන්තය භාවිතා කරනවා අපි ඉතා වැදගත් කටයුත්තකට. ඔයගොල්ලෝ දන්නවා අපේ එයා කන්ඩිෂනර් වල ගෑස් ගහනකොට මේ સિદ્ધාන්තය හැම තැනම භාවිතා කරනවා. දැන් මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ගත යුතු දෙයක් තමයි යම් ද්‍රවයකට බලපාන පීඩනය වෙනස් වුනහම එම ද්‍රවයේ තාපාංග උෂ්ණත්වය වෙනස් වෙන බව. මොකද්ද වෙනස? බලපාන පීඩනය වැඩි වුනහම තාපාංග උෂ්ණත්වය වැඩි වෙනවා. බලපාන පීඩනය අඩු වුණොත් තාපාංග උෂ්ණත්වය අඩු වෙනවා. අන්න එහෙම මතකයක් තමයි හරි. අපි සාමාන්‍ය අවස්ථාවේදී මම ඔයගොල්ලන්ට කිව්වා ජලයේ තාපාංග උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 කියලා. එහෙනම් ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාවේ විවහාර කරන්නේ සම්මත වායු ගෝලීය පීඩන තත්ත්වය යටතේ තියෙන අගය තමයි භාවිතා කරන්නේ. සෙල්සියස් අංශක 100කින්. එහෙනම් සම්මත වායු ගෝලීය පීඩන තත්ත්වය යටතේ තියෙන අගයන් තමයි නිතර භාවිතා කරන්නේ. ඒ නිසා යම් කිසි අවස්ථාවක ඔයගොල්ලෝ තාපාංග උෂ්ණත්වය පැහැදිලි කරනවා නැත්නම් කියනවනම් කොහොමද කියන්නේ? සම්මත වායු ගෝලීය පීඩන තත්ත්වය යටතේදී ජලයේ තාපාංග උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. කවුරු හරි 88 කිව්වනම් පිළිගන්න සිද්ධ වෙනවා. මොකද පීඩනය අඩු කරාම 88 වෙනවා. කවුරු හරි 132 කියලා කිව්වනම් පිළිගන්න වෙනවා. මොකද පීඩනය වැඩි කරාම 132ක් වෙනවා. එහෙමනම් මේ સિદ્ધාන්තය හොඳට අඳුර ගන්න මොකද්ද? යම් ද්‍රවයකට බලපාන පීඩනය අණුව එම ද්‍රවයේ තාපාංග උෂ්ණත්වය රඳා පවතිනවා. මෙන්න ඊළඟට අපේ කොටස මොකද්ද? වාෂ්පීකරණයේ ගුප්තතාවය. බලන්න වාෂ්පීකරණයේ ගුප්තතාවය කියන්නේ මොකද්ද? ද්‍රවයක් වාෂ්පයට පත්වීමේදී උෂ්ණත්වයේ වෙනසක් නොමැතිව ලබා ගන්නා තාපයට අපි කියනවා
වාෂ්පීකරණ ගුප්තාපය එහෙම නැත්නම් latent heat of vaporization. මම මේක එක පැත්තට විතරයි කිව්වේ. ඒතර මේක දෙපැත්තට සිද්ධ වෙන්න පුළුවන්. ද්‍රවයක් වාෂ්ප වෙනකොටත් වාෂ්පයක් ද්‍රව වෙනකොටත්. අපි පහසුව දක්වා මම කිව්වා ද්‍රවයක් වාෂ්පයටපත් වීමේදී උෂ්ණත්වයේ වෙනසක් නොමැතිව ලබා ගන්න තාපය තමයි වාෂ්පීකරණ ගුප්තාපය නැත්නම් latent heat of vaporization කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අඳුරගත්තා වාෂ්පීකරණ ගුප්තතාපය කියන්නේ මොකක්ද කියන එක. ද්‍රවයක් වාෂ්පයටපත් වීමේදී උෂ්ණත්වයේ වෙනසක් සිදු නොකර. මත තියන්න සම්පූර්ණ ද්‍රව ටික වාෂ්ප වෙලා ඉවර වෙනකම්ම මොකද්ද? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. පටන් ගත්ත අවස්ථාවේ ඉඳන් අන්තිම ද්‍රව බිඳුව වෙනස් වාෂ්ප වෙනකම්ම උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට නමුත් තාපය උරා ගන්නවා. ඒ උරා ගන්න තාපය ගුප්ත තාපයක් කියලා අපි කියනවා. මොකද්ද? ඒ ලබා ගන්න තාපය මොකට භාවිත කරන්නේ? යාගේ පදාර්ථයේ ස්වરૂපය වෙනස් කරගන්න. ද්‍රවයක් වායුව බවට පත් කරන මේ තාප ප්‍රමාණය ඉතා විශාල තාප ප්‍රමාණයක්. සාපේක්ෂව පදාර්ථයේ අනිත් අවස්ථාවල සාපේක්ෂව ද්‍රව වාෂ්පීමට ලබා ගන්න තාප ප්‍රමාණය ඉතා විශාල තාප ප්‍රමාණයක්. එන්නේ ඒ නිසා මෙන්න මේ අවස්ථාව තමයි භාවිතා කරන්නේ එවපොරේටරේදී. එවපොරේටරේදී අපිට මිනිසා සහ අවශ්‍ය පරිසරය කූල් කරන්න භාවිතා කරන එයා කන්ඩිෂන් යුනිට්, ආහාර ද්‍රව්‍ය සිසිල් කරන්න අපි ශීතකරණ භාවිතා කරනවා. මේ හැම එකේදීම තාපය උරා ගැනීම සඳහා භාවිතා කරන්නේ මම ඔයගලන්ට කිව්වා ද්‍රවයක් වාෂ්ප වීම කියලා. ඒතර ද්‍රවයක් වාෂ්ප වෙන අවශ්‍ය කර තාපය ලොකු වගයක් කියලා මම මෙතනදී කිව්වා වාෂ්පීකරණ ගුප්තාපය උරා ගන්න. එතකොට එහෙනම් මේ එවපොරේටරේ උරා ගන්න වාෂ්පීකරණ ගුප්තාපය මේක මහා විශාල අගයක්. ඒ නිසා තමයි අපි ප්‍රයෝජනට අරන් තියෙන්නේ මෙන්න මේ අවස්ථාව තමයි එවපොරේටරේ ප්‍රයෝජන අරන් තියෙන්නේ. ද්‍රවයක් වාෂ්ප වීමට අවශ්‍ය කරන තාපය වශයෙන් තමයි කූල් එක ලැබෙන්නේ. මගේ ඇඟේ තියෙන තාපය උරාගෙන ද්‍රවයක් වාෂ්ප වෙනවා එවපොරේටරේ බට ඇතුළේදී. එතකොට මගේ ඇඟේ තියෙන තාපය ඇදලා ගන්නවා එවපොරේටර් එක. ඉතින් ඒක ඇතුළේදී ද්‍රවයක් වාෂ්ප වෙනවා. එතකොට මගේ ඇඟේ තියෙන තාපය ඇදලා ගන්න නිසා මාව කූල් වෙනවා. එන්නේ ආකාරයට තමයි අපිට කූල් එක ලැබෙන්නේ. එහෙමනම් වාෂ්පීකරණ ගුප්තතාපය කියන එක ඔයගොල්ලෝ පැහැදිලිව අඳුරගත්තා. මේ බලන්න. වාෂ්පීකරණ ගුප්තතාපය. ජලය තියෙනවා. ජලය ඔයගොල්ලෝ හැමදාම උදේට තේ බොන්න වතුර රත් කරනවා. රත් කරාම මොකද වෙන්නේ? වතුර ටික රත් කළා ටිකක් කරලා අපිට සද්දයක් එනවා. මේක ඇතුලේ වතුර නටන සද්ද එනවා. එතන වතුර නටලා ටිකක් කරලා මොකද වෙන්නේ? ජල වාෂ්ප පිට වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි වාෂ්පීකරණ ගුප්තාපය උරා ගන්න. එතකොට මතක තියාගන්න. මේ අවස්ථාවේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ජල වාෂ්ප වල උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 100යි. මේ බලන්න. වාෂ්පීකරණයේ ගුප්තතාවය උරා ගන්නකොට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ජල වාෂ්ප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ඒ කියන්නේ මෙතන තියෙන සම්පූර්ණ ජලය ටික සම්පූර්ණ වාෂ්ප වෙලා ඉවර වෙනකම්ම සෙල්සියස් අංශක 100 වෙනස් වෙන්නේ. ඊට පස්සේ තමයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ. එහෙනම් වාෂ්පීකරණ ගුප්තතාවය කියලා කියන්නේ ද්‍රවයක් වාෂ්පවටපත් වීමේදී උෂ්ණත්වයේ වෙනස සිදු නොකර ලබා ගන්න තාපයට අපි කියනවා වාෂ්පීකරණයේ ගුප්තතාවය කියලා. ඊළඟ හඳුන්වා දීම අධිතප්ත තාපය නැත්නම් සුපර් හීට්. බලන්න අධිතප්ත තාපය කියලා කියන්නේ මොකක්ද කියලා. මම ඉස්සෙල්ලා රූප සටහනේ ඔයගලන්ට පෙන්නුවා කේතලින් ජල වාෂ්ප පිටවල යනවා. කේතලින් ජල වාෂ්ප පිටවල යනවා. දැන් මෙතනදී පෙන්ලා තියෙනවා ඒ පිටවල යන ජල වාෂ්ප වලට බටයක් සම්බන්ධ කරලා ටිකක් එහැයින් පිටවල යන්න සකස් කරලා තියෙනවා. මතක තියාගන්න මෙන්න මේ ගිනි දැල්ල අයින් කරා නම් මේ ගිනි දැල්ල අයින් කරා නම් මේ බටේ කෙළවරෙන් පිට වෙන්නේ සෙල්සියස් අංශක 100 පවතින හුමාලයම තමයි. දැන් මම මොකද කරලා තියෙන්නේ? මේ හුමාලය සෙල්සියස් අංශක 100 ඉන්න හුමාලය මම මෙතනින් පිට වෙනවා. පිට වෙනකොට මම මගදී රත් කරනවා ආපහු ඒක. මගදී රත් කරාම මොකද වෙන්නේ? දැන් වාෂ්ප රත් වෙනවා. දැන් වාෂ්ප රත් වෙන්නේ. දැන් මොකද වෙන්නේ? වාෂ්පය රත් වෙනවා. දැන් මොකද වෙන්නේ? වාෂ්පය තාපය උරාගෙන දැන් සෙල්සියස් අංශක උදාහරණයක් වශයෙන් 120 වැඩිලා තියෙනවා. දැන් 100 නෙමෙයි 120යි. දැන් මතක තියාගන්න. අන්න ඒක තමයි අපි කියන්නේ අධිතප්ත තාපය කියලා. මොකද්ද? ද්‍රවයක් වාෂ්ප වඩපත් වීමෙන් පසු තවදුරටත් තාපය උරාගෙන අපි කියනවා අධිතප්ත තාපය කියලා. මේ බලන්න. ද්‍රවයක් වාෂ්ප වෙලා සෙල්සියස් අංශක 130 ද්‍රවය සෙල්සියස් අංශක 130 වාෂ්පවටපත් කරලා තියෙනවා. වාෂ්පීකරණයේ ගුප්ත තාපය උරාගත්තා. ඊට පස්සේ මොකද අපි කරලා තියෙන්නේ? ඒ වාෂ්පය තවදුරටත් රත් කළා. අන්න අධිතප්ත තාපය උරාගත්තා. උදාහරණ 120 දක්වා රත් කරලා තියෙනවා. එහෙනම් අධිතප්ත තාපය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දැන් දන්නවා මොකද්ද? ද්‍රවයක් වාෂ්පවටපත් වීමෙන් පසු තවදුරටත් තාපය උරාගෙන අපි කියනවා අධිතප්ත තාපය නැත්නම් සුපර් හීට් කියලා කියනවා. ඊළඟට හඳුන්වා දීම සංතෘප්ත ද්‍රව සංතෘප්ත වාෂ්ප. මොකද්ද සංතෘප්ත ද්‍රවයක් කියලා කියන්නේ? බලමු. සංතෘප්ත ද්‍රවයක් කියලා කියන්නේ නැත්නම් සැචුරේටඩ් ලික්විඩ් එකක් කියලා කියන්නේ තාපාංක උෂ්ණත්වයේ පවතින ද්‍රවයකට අපි කියනවා සංතෘප්ත ද්‍රවයක් කියලා. ඒ වගේමයි තාපාංක උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් තියෙනවා අපි ඒකට කියනවා සංතෘප්ත වාෂ්පයක් කියලා. දැන් බලමු මෙන්න ජල භාජනය නැත්නම් කේතලේ. මේ කේතලයට අපි තාපය ලබා දෙනවා. ලබා දීලා නටන උෂ්ණත්වයටපත් කරනවා. නැත්නම් තාපාංක උෂ්ණත්වයටපත් කරනවා. සෙල්සියස් අංශක 100 වතුර නටන්න පටන් ගත්තාම අපි එතන දැන් තියෙන සෙල්සියස් 100 ජලය. මෙන්න ජල වාෂ්ප පිට වෙනවා. දැන් මේ තියෙන්නේ තාපාංක උෂ්ණත්වයේ තියෙන ජල වාෂ්ප. එහෙනම් සංතෘප්ත ජල වාෂ්ප තියෙන්නේ. මේක ඇතුලේ තියෙන වතුර නටනට වතුර තියෙන්නේ. සංතෘප්ත ජලය තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න
සංතෘප්ත ද්‍රව කියලා කියන්නේ සංතෘප්ත වාෂ්ප කියලා කියන්නේ තාපාංග උෂ්ණත්වයේ පවතින ද්‍රව සහ වාෂ්ප වලට අපි කියනවා සංතෘප්ත ද්‍රව සංතෘප්ත වාෂ්ප කියලා. මේ බලන්න තාපාංග උෂ්ණත්වයේ පවතින ද්‍රවයට සංතෘප්ත ද්‍රව කියලා කියනවා. තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයට සංතෘප්ත වාෂ්ප. මම මේ උදාහරණ වශයෙන් ජලය අරන් තියෙන එකයි මම 100 දාලා තියෙන්නේ. ඒතර අපිට පැහැදිලි අපි නිතරම භාවිතා කරන දේ ජලය. ඒතර ජලයේ තාපාංග උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශ 100යි. ඒතර සෙල්සියස් අංශ 100 තියෙන ජලයේ සංතෘප්ත ජලය සෙල්සියස් අංශ 100 තියෙන වාෂ්ප සංතෘප්ත ජල වාෂ්ප වෙනවා. ඊළඟ මම පැහැදිලි කරනවා ඔයගලන්ට උපසිසිලනය. මොකද්ද උපසිසිලනය කියලා කියන්නේ? තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් ද්‍රව බවට පත් වීමෙන් පසු තවදුරටත් සිසිල් වීම තමයි උපසිසිලන නැත්නම් සබ්කූල් කියලා කියන්නේ. බලන්න තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් ද්‍රව බවට පත් වීමෙන් පසු තවදුරටත් සිසිල් වීම උපසිසිලනය නැත්නම් සබ්කූල් කියලා කියනවා. එතකොට මෙන්න උපසිසිලනය සිද්ධ වෙන ආකාරය. දැන් මෙතන මම පටන් ගත්තේ තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක්. තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් මම මේ වාෂ්පයෙන් නිවන පැත්තට යන්නේ. හොඳේ? වාෂ්පයෙන් නිවන පැත්තට යන්නේ. තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් දැන් මම නිවනවා. නිවනකොට මොකද වෙන්නේ? මේක මේ වාෂ්පය තාපාංග උෂ්ණත්වයේ පවතින ද්‍රවයකට පත් වෙනවා. මම මෙතන පිට කරන්නේ සංතෘප්ත වාෂ්පීකරණයේ গুপ্ত තාපය. පිට කළා මෙන්න මේ ඊට පස්සේ තවදුරටත් සිසිල් වෙන අපි කියනවා උපසිසිලනය කියලා. මෙන්න දැන් මෙතන උපසිසිලනය සිද්ධ වෙනවා මේ ආකාරයට. හොඳයි අපි දැන් බලමු මෙතෙක් වෙලා කතා කරපු ටික විස්තර කරලා ආපහු බලන්න. මෙන්න සෙල්සියස් 30 තියෙන ජලය තියෙනවා. තාපය ලබා දීලා සෙල්සියස් 100ට ගෙනහලා තියෙනවා. 100 තියෙන ජලය ආපහු තාපය ලබා දීලා 100 තියෙන වාෂ්ප කරලා තියෙනවා. 100 තියෙන වාෂ්ප 120 තියෙන වාෂ්පට පත් කරලා තියෙනවා. මෙතනදී මොකද සිද්ධ වෙලා තියෙන්නේ? 30 තියෙන ජලය 100 දක්වා ගෙනහල්ලා එම අවස්ථාවේදී 100ට පත් වුණාම අපි කියනවා තාපාංග උෂ්ණත්වය. දැන් තියෙන මෙතන තාපාංග උෂ්ණත්වය. ඊළඟට තාපාංග උෂ්ණත්වයේ පවතින ද්‍රවයට අපි කියව සංතෘප්ත ද්‍රව කියලා. තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයට අපි කියව සංතෘප්ත වාෂ්ප කියලා. මේ තියෙන සංතෘප්ත ද්‍රව, මේ තියෙන සංතෘප්ත වාෂ්ප නැත්නම් ජල වාෂ්ප, සංතෘප්ත ජල වාෂ්ප. ඊළඟට මෙම වාෂ්පයට තවදුරටත් තාපය ලබා දුන්නා අපි කියනවා අධිතාප තාපය කියලා. එතකොට දැන් තේරුම් ගත්තා 30 තියෙන ජලය 100 තියෙන ජලය වුණා, 100 තියෙන ජලය 100 තියෙන වාෂ්ප කරා, 100 තියෙන වාෂ්ප 120 තියෙන වාෂ්ප කරා. එතකොට මෙන්න මේ එක එක අවස්ථා මම පැහැදිලි කිරීම ආවා ඔයගලන්ට. ඊළඟ මම පැහැදිලි කරනවා මේක දැන් නිවාගෙන ගියොත් බාහන මුලින්ම අධිතාප තාපය පිට කරා. දැන් නිවනවා මම මේ නිවනවා. මේ නිල් පාට ඉරෙන් බලන්න අධිතාප තාපය පිට කරා, වාෂ්පීකරණයේ গুপ্ত තාපය පිට කරා. ඊළඟට අපි කියනවා මෙතන උපසිසිලනය වෙනවා. මෙන්න මෙතන තමයි උපසිසිලනය වෙන්නේ. ද්‍රව තාපාංග උෂ්ණත්වයේ පවතින වාෂ්පයක් ද්‍රවයක් බවට පත් වීමෙන් පසු තවදුරටත් සිසිල් වීම අපි කියනවා උපසිසිලනය කියලා. මෙන්න මේ අවස්ථා හතර හොඳට තේරුම් ගත්තොත් අපිට පුළුවන් පරිපත්තයේ කන්ඩෙන්සරේ ඉවපොරේටරේ ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගන්න. ඒකටයි මම මෙච්චර මේ ටික විස්තර කිරීමක් කරේ. මෙන්න බලන්න මම තව නියමයක් විස්තර කරනවා. චාල්ස් නියමය. චාල්ස් නියමය කියන්නේ මොකද්ද? ස්ථිර වායු ස්කන්ධයක පීඩනය නියත විට වායුවේ පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඒක තමයි චාල්ස් කියන විද්‍යාඥයා කිව්වේ. මේ බලන්න පීඩනය වෙනස් කළ නැහැ. ඒකම වායු ස්කන්ධයත් නියතයි. එහෙම අවස්ථාවක එයා කියනවා මොකද්ද? මෙන්න මේ පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වය බලන්න පරිමාව වෙනස් වෙනකොට උෂ්ණත්වය වෙනස් වෙනවා. පරිමාව වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. පරිමාව අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිව පේනවනේ. ඒතර මේ පෙන්නලා තියෙන්නේ පරිමාව වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. පරිමාව අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධත්වය එන්නේ. එහෙනම් එයා කියනවා මොකද්ද? ස්ථිර වායු ස්කන්ධයක පීඩන නියත විට පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඊළඟට බොයිල් නියමය. බොයිල් නියමයකදී බොයිල් කියන විද්‍යාඥයා කියනවා ස්ථිර වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත විට වායුවේ පරිමාව එහි නිරපේක්ෂ පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා. මොකද්ද? බොයිල් නියමයෙන් බොයිල් කියන විද්‍යාඥයා කියනවා ස්ථිර වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත විට වායුවේ පරිමාව එහි නිරපේක්ෂ පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා. මේ බලන්න. එතෙන්දී උෂ්ණත්වය නියතයි, ස්කන්ධයත් නියතයි. බලන්න පරිමාව අඩු වෙනවා, පීඩනය වෙනස් වෙනවා. පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. එහෙනම් පරිමාව මේ තියෙන පරිමාව අක්ෂය පරිමාව උඩට තමයි වැඩි. මේ තියෙන පීඩන අක්ෂය පීඩනය මෙහෙම තමයි වැඩි. බලන්න පරිමාව අඩු වෙනකොට මේ පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. එහෙනම් මේක ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි මෙතනදී තියෙන්නේ. එහෙනම් බොයිල් නියමය ඒ ආකාරයට චාල්ස් නියමය ඒ ආකාරයට අපි දැන් හඳුනා ගැනීම සිද්ධ කරා ඔයගොල්ලෝ. බලන්න ඊළඟට මම මෙච්චර වෙලා කියා දීපු සිද්ධාන්ත ටික එකතු කළා මම දැන් බලාපොරොත්තු වෙනවා වායු සම්පීඩන ශීතකරණ චක්‍රය පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන වායු සම්පීඩන ශීතකරණ චක්‍රය. මේක ක්‍රියාත්මක කරාම මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ චක්‍රය පුරාම ශීතකාරක වායුව පීඩනය වැඩි වෙවි, පීඩනය අඩු වෙවි, උෂ්ණත්වය වැඩි වෙවි, උෂ්ණත්වය අඩු වෙවි ගමන් කරනවා. අපි බලමු එක එක තැන්වල තත්ත්වය කොහොමද කියලා. මේ බලන්න අපි ආරම්භයක් වශයෙන් කම්ප්‍රෙෂරෙන් කන්ඩෙන්සරේ පිටවීම බලමු.
කම්ප්‍රෙෂරෙන් පිට වෙනවා මෙන්න මේ නලයෙන් ඩිස්චාර්ජ් නලයෙන් පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුව. කම්ප්‍රෙෂරෙන් පිට වෙනවා පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුව කොහෙටද? කන්ඩෙන්සරේට. මේ බලන්න කම්ප්‍රෙෂරෙන් පිට වෙනවා කන්ඩෙන්සරේට. කන්ඩෙන්සරෙන් මොකද කරන්නේ? කන්ඩෙන්සරෙන් තාපය පිට කරනවා. බලමු. ද්‍රවීකාරකයේදී නැත්නම් කන්ඩෙන්සරයේදී අදිර 3කින් තාපය පිට කරයිලු. පළවෙනියෙන්ම ඉහළ ගිය උෂ්ණත්වයේ සිට එහි පීඩනයට අනුරූපව ඇති තාපාංකයේතෙක් සිසිල්වීම සිද්ධ වෙනවා. මුලින්ම වෙන්නේ ඉහළ ගිය උෂ්ණත්වයේ සිට එහි පීඩනයට අනුරූපව පවතින තාපාංකයේතෙක් සිසිල්වීම. එතෙන්දී සන්තෘප්ත වාෂ්ප සෑදෙනවලු. දෙවනුව වාෂ්පීකරණයේ গুপ্ত තාපය පිට කරමින් වාෂ්ප ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ ද්‍රව බවට පත්වීම සිද්ධ වෙනවලු. එතෙන්දී සන්තෘප්ත ද්‍රව සෑදෙනවා. තුන්වනුව සෑදුන ද්‍රවය ද්‍රවීකාරකයේ අග කොටසේදී තවදුරටත් සිසිල්වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ උපසිසිල්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද අවසානයේ කියලා තියෙනවා ද්‍රවීකාරකයෙන් පිටවන්නේ පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි ශීතකාරක ද්‍රවයකි. බලමු. මෙන්න මේ බලන්න ක්‍රියාකාරීත්වය මෙතන පෙන්නලා තියෙනවා. මෙන්න කන්ඩෙන්සරේ. කන්ඩෙන්සරේ මෙතනින් තමයි ගෑස් එක ඇතුළත් වෙන්නේ. පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි. හොඳටම රත් වෙච්ච ගෑස් එක අපිට ඇතුළේ ඉන්නේ. මේ ගෑස් එක මෙහෙම කන්ඩෙන්සරේට ගිහිල්ලා අධියර 3කින් තාප පිට කරනවා. මුලින්ම උඩම ලේයර් එකේදී මේ පළවෙනි බටේදී වගේ තැනදී සුපර් හීට් එක පිට කරනවා. ඊට පස්සේ මේ මැද ඒරියා එකේදී ගොඩාක් ලොකු ඒරියා එකේදී පිට කරනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය මෙන්න මේ පෙන්ලා තියෙන එකයි. තුන්වෙනි අවස්ථාවේ පිට කරනවා උපසිසිල්නේ. මේ පෙන්ලා තියෙන්නේ මම මේ කන්ඩෙන්සරේ අවස්ථාව මේ පළවෙනිම පිට කරන සුපර් හීට් එක මේ පෙන්ලා තියෙන සුපර් හීට් එක. එතකොට මේ මුලින්ම දෙන රත් වෙච්ච ගෑස් එකක් තියෙන්නේ. මේ ජලයත් එක්ක සංසන්දනය කරොත් රත් වෙච්ච ගෑස් එකක් තියෙන්නේ. ඒක නිවෙනවා තාපාංක උෂ්ණත්වයත් එක්ක සන්තෘප්ත වාෂ්ප හැදෙනවා. ඊට පස්සේ දෙවනුව වාෂ්පීකරණයේ গুপ্ত තාපය පිට වෙනවා. මේ කන්ඩෙන්සරේ මැද හරියද මේ ලොකු ඒරියා එකේදී පිට වෙන වාෂ්පීකරණයේ গুপ্ত තාපය. මේ කියන්නේ මේ වාෂ්පීකරණයේ গুপ্ত තාපය පිට වෙනවා දෙවෙනි අවස්ථාවේදී. තුන්වනුව මේ කන්ඩෙන්සරේ අග හරියදී උපසිසිල්ල වෙනවා. මෙන්න මේ තත්ත්වපත් වෙනවා. එහෙනම් මෙන්න මේ රූප සටහනේ තියෙන සීලම දේවල් R134 වෙන්න පුළුවන්, R22 වෙන්න පුළුවන්, R410 වෙන්න පුළුවන්. ඒතර මේ ආකාරයට එම ඕනම ශීතකාරකයකදී කන්ඩෙන්සරය තුලදී මෙන්න මේ ආකාරයට අධිතප්තාප පිට කිරීම, වාෂ්පීකරණ গুপ্ত තාප පිට කිරීම, උපසිල්ලන සිද්ධ වීම සිද්ධ වෙනවා කන්ඩෙන්සරය තුලදී. අධියර 3කින් තාපය පිට කළා. ඊළඟට මේ ගෑස් එක යන්නේ නැත්නම් මේ ද්‍රවය දැන් ද්‍රව වෙලා තියෙන්නේ. මේ ද්‍රවය යන්නේ මානෝපක්‍රමයට නැත්නම් මීටරින් ඩිවයිස් එකට. බලමු මොකක්ද සිද්ධ වෙන්නේ? ශීතකාරක ද්‍රවය මානෝපක්‍රමය තුලින් ගමන් කළ විට පීඩනය අඩුවේ. ආන්න කියලා තියෙනවා පීඩනය අඩු කරනවා මේකේ. පීඩනය අඩු වීම නිසා ශීතකාරක ද්‍රවයේ තාපාංග උෂ්ණත්වය පහළ බැසීම සිදුවේ. පීඩනය අඩු වීම නිසා තාපාංග උෂ්ණත්වය පහළ බහිනවා. මම මේ කතාව මීට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එහෙනම් දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තා මොකද්ද? පීඩනය අඩු කරනවා මීටරින් ඩිවයිස් එකකින්. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ද්‍රවයේ ශීතකාරක ද්‍රවයේ පීඩනය අඩු වීම නිසා තාපාංග උෂ්ණත්වය අඩු වෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ තියෙනවා ප්‍රෙෂර් ටෙම්පරේචර් chart එක. මේ ප්‍රෙෂර් ටෙම්පරේචර් chart එකේ R22 භාවිතා කරලා තියෙනවා. අපිට අවශ්‍යයි එයා කන්ඩිෂන් එකේ ධන 4ක කූල්ලක් තියාගන්න. ධන 4 කූල්ලක් තියෙන බෑ මෙතන බැලුවා සෙල්සියස් වලින් නම් ධන 4.4 තියෙනවා. 4.4 කූල්ලක් තියන්න. අපි පීඩනය අරන් තිනවා PSI 68.5ක්. 4.4ට තමයි ඒ ගාන තියෙන්නේ. මෙතන 4ක් තිබුණා නම් PSI 65ක් තියෙන්නේ. මේක දීලා තියෙනවා පීඩනය PSI G වලින් දීලා තියෙන්නේ. එහෙනම් PSI 65ක ප්‍රෙෂරයක් තිබුණා නම් ධන 4 කූල්ල ලබා ගන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් අට එයා කන්ඩිෂනර් ගෑස් ගහනකොට PSI 65ට වල ගෑස් ගහනවා. එහෙනම් දන්නවා ධන 4 කූල්ලයක් හදා ගන්න PSI 65ට අපි ගෑස් ගහුවේ. මෙන්න තියෙනවා R134 භාවිතා කරොත් එයා කන්ඩිෂන් එක ගන්න PSI 35ට ගෑස් ගහනවා අපි. ෆ්‍රිජ් එක ගන්න PSI 6කට වගේ ගෑස් ගහනවා. ඩීප් ෆ්‍රීසර් එක ගන්න PSI 1කට වගේ ගෑස් ගහනවා. එතකොට අපි ඒව කරන්නේ කොහොමද? මේ පීඩනය වෙනස් කළා ඒ ද්‍රවයන්ගේ ශීතකාර ද්‍රවයන්ගේ තාපාංග උෂ්ණත්වය වෙනස් කරමින් තමයි අපි මේ කටයුතු කරන්නේ. එතකොට ඒක අපිට ප්‍රෙෂර් ටෙම්පරේචර් chart එකක් ආධාරයෙන් ඕනනම් බලා ගන්න පුළුවන්. මම මේ පෙන්නලා තියෙන ප්‍රෙෂර් ටෙම්පරේචර් chart එකක් ආධාරයෙන් ඒ පීඩනය වෙනස් කරනකොට තාපාංග උෂ්ණත්වය වෙනස් වීම පෙන්නලා තින්නේ. මොකද ඔයගොල්ලෝ අහලා තියෙනවා 134 තමයි ඔය ෆ්‍රිජ් එකකට ඩීප් ෆ්‍රීසර් එකටයි ඔටෝ විසිර ගහන්නේ. කූල් තුනක්. දැන් මේ කූල් තුන හැදෙන්නේ කොහොමද? ප්‍රෙෂර් වෙනස් කළා. එහෙනම් පීඩනය වෙනස් කරාම තාපාංග උෂ්ණත්වය වෙනස් කරලා තමයි මේ කූල් එක වෙනස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මානුපක්‍රමයේ රූප සටහනක්. මේ බලන්න ඒ ආපු ලික්විඩ් එක ප්‍රෙෂර් එක අඩු කරලා ලබා දෙනවා ඉවපරේටර්. මෙතනින් ඉවපරේටර් ලබා දෙනවා. මේ බලන්න මේ කන්ඩෙන්සරේ සෑදෙන ද්‍රව්‍ය එක්ස්පැන්ෂන් වැල් එකෙන් ප්‍රෙෂර් එක අඩු කරලා ඉවපරේටර් ලබා දෙනවා. ඉවපරේටර් වාෂ්ප වෙනවා. බලන්න වාෂ්පීකාරකයේදී අධීර දෙකකින් තාපය උරා ගැනීම සිද්ධ කරනවා. දැන් ඔන්න අපි දැන් කතා කරා කන්ඩෙන්සරේ සිද්ධ වෙන කාර්ය කතා කරා. ඊළඟට මීටරින් ඩිවයිස් එකෙන් සිද්ධ වෙන කාර්යයක් කතා කරා. දැන් අපි කතා කරනවා මොකද්ද? කන්ඩෙන්සර් ඉවපරේටරේදී අධීර දෙකකින් තාපය උරා ගන්නවා කියලා. බලන්න වාෂ්පීකරණයේ গুপ্ত තාපය උරා ගැනීමෙන් ශීතකාර ද්‍රවය වාෂ්පවලට වීම සිද්ධ වෙන මුලින්ම. එතෙන්දී සන්තෘප්ත වාෂ්ප හැදෙනවලු. දෙවනුව වාෂ්පීකාරකයේ අවසාන කොටසේදී අධිතප්තාපය උරා ගැනීම සිද්ධ කරනවා. එතෙන්දී
අධිතප්ත වූ වාෂ්ප සෑදෙනවලු. බලමු. මේ බලන්න. මෙන්න මේ ඔපරේටරේ. ඒ ඔපරේටරේ අධිර දෙකකින් තාපය උරා ගන්නවා. ඒ ඔපරේටරේ මුල ඉඳන් අග කිට්ටු වෙනකම්ම වාෂ්පීකරණයේ গুপ্ত තාපය උරා ගන්නවා. ඊළඟට අන්තිම හරියේදී සුපර්හිට් එනවා. හරි? මෙන්න මේ සිද්ධ වෙන දේවල්. මුලින්ම වාෂ්පීකරණයේ গুপ্ত තාපය උරා ගන්නවා. ඊට පස්සේ සන්තෘප්ත වාෂ්ප හැදෙනවා. අවසාන හරියේදී අධිතප්ත තාපය උරා ගන්නවා. මේ ජලයට සිද්ධ වෙන දේ අපිට තේරුම් ගත්තා නම් ඔන්න ඔය ටිකම තමයි ශීතකාරක වායුව තුලදී ශීතකාරක වායුව මගින් මෙන්න මේ එවපොරේටර් තුලදී හැසිරෙන්නේ. ඒක නිසා තමයි මම ජලයට සිද්ධ වෙන කාරණා ටික මුලින්ම ඔයාලට පැහැදිලි කරේ. ඒතර කන්ඩෙන්සරේ තුල සිද්ධ වෙන්නේ මේක අනිත් පැත්තට. එවපොරේටර් සිද්ධ වෙන්නේ මේ පැත්තට. කන්ඩෙන්සරේදී අධියර 3ක් පැවතුනා. එවපොරේටර් අධියර 2යි පැවතුනේ. එහෙනම් දැන් ඔයාලා තේරුම් ගත්තා කොහොමද එවපොරේටර් තුලදී ශීතකාරකය හැසිරෙන්නේ කියලා. මේ බලන්න මානෝපක්‍රමයෙන් වාෂ්පීකරණ ශීතකාර ලබා දීම. ඒතර මානෝපක්‍රමයෙන් ඇවිල්ලා එවපොරේටරේට ලබා දෙනවා මෙන්න ද්‍රවය. ලබා දීලා වාෂ්පලා යනවා සක්ෂන් ගෑස් කම්ප්‍රෙසර් එකට. වාෂ්පීකාරකයෙන් සම්පීඩකයට තමයි දැන් ඊළඟට යන්නේ. බලන්න වාෂ්පීකාරකයෙන් පිටවන්නේ පීඩනය අඩු උෂ්ණත්වය අඩු වාෂ්පයකි. මොකද එවපොරේටරෙන් පිටවන්නේ පීඩනය අඩු උෂ්ණත්වය අඩු වාෂ්පයලු. එම වාෂ්පය චූෂණ මාර්ගයේ ඔස්සේ සම්පීඩකයට ඇතුල් වෙනවා. එම ගෑස් එක සක්ෂන් ලයින් එක ඔස්සේ යනවා කොහෙටද කම්ප්‍රෙසර් එකට. මේ බලන්න මෙන්න එක්ස්පැන්ෂන් වැල් එක. ඒකෙන් එවපොරේටර් ආවා. එවපොරේටර් වාෂ්ප වුණා. ඒ වාෂ්පය දැන් සක්ෂන් ලයින් එක ඔස්සේ කම්ප්‍රෙසර් එනවා. කම්ප්‍රෙසර් තුලදී පද බලමු වෙන්නේ. සම්පීඩකයට ඇතුළු වන පීඩනය අඩු උෂ්ණත්වය අඩු ශීතකාරක වායුව පීඩනය වැඩි කර එමගින් වායුවේ උෂ්ණත්වය වැඩි කර සම්පීඩකයෙන් පිට කරයි. මොකද්ද? කම්ප්‍රෙසර් ඇතුළේ ඉන්නේ පීඩනය අඩු උෂ්ණත්වය අඩු වායුව. කම්ප්‍රෙසරේ මගින් මොකද කරන්නේ? පීඩනය වැඩි කරලා ඒකෙන් උෂ්ණත්වය වැඩි කරලා කම්ප්‍රෙසරෙන් පිට කරනවා. බලමු. එනම් සම්පීඩකයේ තුලදී බොයිල් නියමය හා චාල්ස් නියමය යන නියමයන් දෙක එක විට ක්‍රියාත්මක වන බැවින් පීඩනය වැඩිවීමට අමතරව වායුවේ උෂ්ණත්වය දිහිල ගොස් ඇත. එහෙනම් මම බොයිල් නියමය චාල්ස් නියමය පැහැදිලි කරේ මෙතන සිද්ධ වෙන කාර්යය තේරුම් ගන්න ඕන නිසා වුණා. එහෙනම් මතක තියාගන්න කම්ප්‍රෙසරේදී බොයිල් නියමය චාල්ස් නියමය දෙක එකට ක්‍රියාත්මක වෙන නිසා මොකද වෙන්නේ? කම්ප්‍රෙසරෙන් ප්‍රෙෂර් කරනකොට පීඩනයත් වැඩි වෙනවා ඒකම උෂ්ණත්වයත් වැඩි වෙනවා. මෙන්න තියෙනවා කම්ප්‍රෙසර් තුල සිද්ධ වෙන කාර්යය. සක්ෂන් ලයින් එකෙන් ගෑස් එක ඇදලා ගන්නවා පිස්ටන් එක පහළට එනකොට. පිස්ටන් එක පහළට එනකොට ගෑස් එක ඇදලා ගන්නවා. ඇදලා ගන්නකොට මොකද වෙන්නේ? සිලින්ඩරේ ඇතුළට මේ පිස්ටන් එක පහළට එනකොට සිලින්ඩරේ ඇතුළට ගෑස් එක පිරෙනවා. ඒ පිරෙන ගෑස් එක සිලින්ඩරේ පිස්ටන් එක උඩට එනකොට මේ ඩිස්චාර්ජ් ලයින් එකෙන් පිට වෙලා යනවා. හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා එවපොරේටරෙන් ඉන්නේ අඩු උෂ්ණත්වයේ ගෑස් එකක්. එම අඩු උෂ්ණත්වයේ ගෑස් එක කම්ප්‍රෙසරට ආවම එම අඩු උෂ්ණත්වයෙන්ම කන්ඩෙන්සරේට ගියොත් නිවන්න බෑ. යමක් රත් වෙලා තියෙනවා නිවන්න නම්. එතකොට අපි කරන්න ඕන මොකද්ද? මේක රත් කරගන්න ඕන. රත් කිරීමේ උපක්‍රම වශයෙන් මේ ඩිස්චාර්ජ් වැල් එකට වැඩි ටෙන්ෂන් එකක් නැත්නම් වැඩි ශක්තියක් පීඩනයක් දරන්න හැකියාව ලබා දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පිස්ටන් එක උඩට ආවට වැල් එක ඇරෙන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? සිලින්ඩර් ඇතුලේ පීඩනය එන්න වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම මොකද වෙන්නේ? ශීතකාරක වායුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් පීඩනය වැඩි කරනවා ඒකම උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න යම් කිසි පීඩනයක් එනවා මේ ඔරොත්තු මේක ඩිසයින් කරලා තියෙන පීඩනය. අන්නේ ඩිසයින් කරපු පීඩනයට ආවම මෙන්න මේ ඩිස්චාර්ජ් වැල් රීඩ් එක ඇරෙනවා. ඇරුණාම තමයි පිට වෙලා යන්නේ. මෙන්න මේ ඩිස්චාර්ජ් වැල් එකෙන් හිර කරන් හිටපු නිසා තමයි අපි උෂ්ණත්වය වැඩි කරගත්තේ. දැන් ඔයගොල්ලෝ පැහැදිලි මේ කම්ප්‍රෙසරෙන් කරන කාර්යය මොකද්ද? ගෑස් ගමන් කරමිට අමතරව කන්ඩෙන්සරේ නිවීමට හැකි තත්ත්වයට පත් කරනවා මේ ගෑස් එක. ඒ කරන්නේ කොහොමද? පීඩනය වැඩි කළා උෂ්ණත්වය වැඩි කිරීම මගින්. එන කම්ප්‍රෙසරේ ඩියුටි ඔන්න ඔකයි. ඒ වගේම කම්ප්‍රෙසරෙන් පැහැදිලි ලෙස පීඩන කලාප දෙකක් පවත් ගන්න ලෝ ප්‍රෙෂර් සයිඩ් එකයි හයි ප්‍රෙෂර් සයිඩ් එකයි. ඊට අමතරව මතක තියාගන්න මේ ලෝ ප්‍රෙෂර් සයිඩ් එකයි හයි ප්‍රෙෂර් සයිඩ් එක මේන්ටේන් කරනවා එක්ස්පැන්ෂන් වැල් එක නැත්නම් මීටර් ඩිවයිස් එක. මීටර් ඩිවයිස් එකෙන් තමයි හයි ප්‍රෙෂර් එක ලෝ ප්‍රෙෂර් එකට පත් කරන්නේ. ඒකම ඒන ලෝ ප්‍රෙෂර් එක හයි ප්‍රෙෂර් එකට පත් කරන්නේ කම්ප්‍රෙසර් එකෙන්. එහෙනම් ප්‍රෙෂර් එක අඩු කරන්නේ මීටර් ඩිවයිස් එකෙන්, ප්‍රෙෂර් එක වැඩි කරන්නේ කම්ප්‍රෙසර් එකෙන්. මේ දෙන්න තමයි එකතු වෙලා තමයි මේ දෙපැත්ත ප්‍රෙෂර් කලාප දෙකක් ලෝ ප්‍රෙෂර් සයිඩ් එකයි හයි ප්‍රෙෂර් සයිඩ් එකයි මේන්ටේන් කරන්නේ කම්ප්‍රෙසර් එකයි මීටර් ඩිවයිස් එක භාවිත කරලා. බලන්න මෙන්න තියෙනවා සිස්ටම් එක. අඩු පීඩන හා වැඩි පීඩන කලාප දෙක බලමු. මෙන්න කම්ප්‍රෙසර් එක, මෙන්න එක්ස්පැන්ෂන් වැල් එක. ඒතර මේ සිස්ටම් එකේ මගින් මොකද කරලා තියෙන්නේ? කම්ප්‍රෙසර් එකෙන් පිට වෙන ගෑස් එක අපි දන්නවා කන්ඩෙන්සරට ගිහිල්ලා ප්‍රෙෂර් වැඩි වෙලා මේක ප්‍රෙෂර් වැඩි පීඩනයකින් ගිහිල්ලා එක්ස්පැන්ෂන් වැල් එකට එනකොට මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක අඩු කරලා එවපරේට ලබා දෙනවා. ඒතර මතක තියාගන්න එක්ස්පැන්ෂන් වැල් එකෙන් පීඩනය අඩු කරනවා මේ පැත්තේදී කම්ප්‍රෙසරෙන් පීඩනය වැඩි කරනවා. මෙන්න මෙහෙම තමයි මේ කලාප දෙක බෙදලා තියෙන්නේ. මෙච්චරලා අපි ඉගෙන ගත්තේ මොනවද? අපි ඉගෙන ගත්තා කන්ඩෙන්සරෙන් තාපය පිට කරනවා.
එවපොරේටරෙන් තාපය උරා ගන්නවා. කම්ප්‍රෙසරෙන් ශීතකාර වායුව ගෑස් පරිපථය පුරා ගමන් කරනවා. එක්ස්පැන්ෂන් වැල්ව් එකෙන් මොකද කරන්නේ? පීඩනය අඩු කිරීම සිද්ධ කරනවා. එහෙමනම් බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම අපි හඳුනාගත්තා කම්ප්‍රෙසරෙන් පිට වෙනවා පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුව. කම්ප්‍රෙසරෙන් පිට වෙනවා පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුව. මේ වායුව යනවා කන්ඩෙන්සරේට. කන්ඩෙන්සරේ මොකද කරන්නේ? අධියර 3කින් තාපය පිට කරනවා. අධියර 3කින් තාපය පිට කරනවා. අධියර 3කින් තාපය පිට කරනවා. මුලින් පිට කරනවා අධිතප් තාපය. පිට කළා සංතෘප්ත වායු හැදෙනවා. කන්ඩෙන්සරේ තුල දෙවන පිට කරන වාෂ්පීකරණයේ ගුප්ත තාපය. පිට කළා හදනවා මොනවද? සංතෘප්ත ද්‍රව හදනවා. කන්ඩෙන්සරේ අවසානයේදී මේ ද්‍රවය උපසිසිල්ල වෙනවා. මෙන්න මේ උපසිසිල්නේ වෙච්ච ද්‍රවය මේ ලික්විඩ් ලයින් එක දිගේ එක්ස්පැන්ෂන් වැල්ව් එක දිගේ එනවා. එක්ස්පැන්ෂන් වැල්ව් එක කරා එනවා. දැන් තේරුම් ගත්තා අපි කම්ප්‍රෙසරෙන් පිට වෙනවා පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුවක්. මේ වායුව අවස්ථා 3කින් තාපය පිට කළා ද්‍රවයක් බවට පත් කරා. මෙතනින් එන්නේ උෂ්ණත්වය වැඩි පීඩනය වැඩි ද්‍රවය වායුවක්. දැන් උෂ්ණත්වය වැඩි පීඩනය වැඩි ද්‍රවයක් බවට පත් කරා. මතක තියාගන්න මෙහි තාම නිවුණ තමයි උෂ්ණත්වය වැඩි. මොකද මෙතන තමයි ගොඩාක් කූල් එක තියෙන්නේ. ඒකට සාපේක්ෂව තාම උෂ්ණත්වය වැඩි. අපි තේරුම් ගන්න ඕන මෙතන සෙල්සියස් අංශක 60 70 80ක් 90ක් වෙන්න පුළුවන්. මෙතන සෙල්සියස් අංශක 30ක් 40ක් වගේ වෙන්න පුළුවන්. නමුත් වැඩි උෂ්ණත්වය තියෙන්නේ. ඕක ඇවිල්ලා එනවා එක්ස්පැන්ෂන් වැල්ව් වලට. එක්ස්පැන්ෂන් වැල්ව් එකෙන් පීඩනය අඩු කිරීම තමයි සිද්ධ කරන්නේ. එක්ස්පැන්ෂන් වැල්ව් එකෙන් පීඩනය අඩු කළා එක්ස්පැන්ෂන් වැල්ව් එකෙන් පීඩනය අඩු කළා තාපාංග උෂ්ණත්වය සකස් කරලා ලබා දෙනවා එවපොරේටරයට. එවපොරේටරයේදී අවස්ථා දෙකකින් තාපය උරා ගන්නවා. එවපොරේටරේ මුලින්ම උරා ගන්නවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය. වාෂ්පීකරණයේ ගුප්ත තාපය උරාගෙන හදනවා සන්තෘප්ත වාෂ්ප හදනවා. එම සන්තෘප්ත වාෂ්පය එවපොරේටරේ අගහරියේදී අධිතප් තාපය උරා ගන්නවා. අධිතප් තාපය උරාගෙන පිට වෙලා යනවා මෙන්න මේ සක්ෂන් ලයින් එකේදී ඒ කම්ප්‍රෙසරේට. එහෙනම් මතක තියාගන්න කම්ප්‍රෙසරේට ගමන් කළ ගෑස් ටික ගිහිල්ලා නැවතත් කම්ප්‍රෙසරේ තුලදී වායුව සම්පීඩනය කරනවා. මේ කම්ප්‍රෙසරේට ඇතුළේ ඉන්නේ පීඩනය අඩු උෂ්ණත්වය අඩු ගෑස් එකක්. කම්ප්‍රෙසරේ ඇතුළන්නේ පීඩනය අඩු උෂ්ණත්වය අඩු ගෑස් එකක්. මේ කම්ප්‍රෙසරේ තුලදී මේ ඇදලා ගන්න වායුව පිස්ටනයක් හෝ වෙනස් සම්පීඩන ක්‍රමයක් මගින් සම්පීඩනය කළා මේක පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වායුව ප්‍රපත් කරනවා. මෙහෙම කරනකොට මේ කම්ප්‍රෙසරේ ඇතුළේදී බොයිල් නියමයයි චාල්ස් නියමය යන නියම දෙකම එක විට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ સિદ્ધාන්තය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ ගත්තාම මේ බොයිල් නියමය චාල්ස් නියමය එක විට ක්‍රියාත්මක වෙච්ච මෙම පරිපතේ මෙන්න මේ ගෑස් ටික ඩිස්චාර්ජ් ලයින් එක ඔස්සේ නැවතත් කන්ඩෙන්සර් යනවා. මේ කන්ඩෙන්සරට ගිහිල්ලා මොකද වෙන්නේ? ආපහු පරිපතේ ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට දිගටම චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි මුලින් භාවිතා කර ශීතකාරක වායුව තමයි දිගටම තියෙන්නේ. මේකේ කාන්දුවක් ලීකියක් එනකම් මේ පද්ධතිය දිගටම මේ ගෑස් එකම තමයි තියෙන්නේ. එතකොට මතක තියාගන්න නැවත රිපෙයාර් එකක් ආවේ නැත්නම් අපිට ආපහු කවදාකවත් මේ ශීතකාරකේ මාරු ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ එකම ශීතකාරකයෙන් තමයි දීර්ඝ කාලින මේ සිස්ටම් එක වැඩ කරන්නේ. දැන් මේ කම්ප්‍රෙසර් මේ සිස්ටම් එකේ තියෙන ලයින් කීපයක් තියෙනවා අපි මතක් කරොත් මේ කම්ප්‍රෙසරෙන් පිටවන ලයින් අපි කියනවා ඩිස්චාර්ජ් ලයින් එක කියලා. කම්ප්‍රෙසරෙන් පිටවන ලයින් එක ඩිස්චාර්ජ් ලයින් එක. ඊළඟට ඩිස්චාර්ජ් ලයින් එකෙන් කන්ඩෙන්සරට ගියා. එතනින් ඩිස්චාර්ජ් ලයින් එක ඉවරයි. කම්ප්‍රෙසරෙන් කන්ඩෙන්සර් තමයි ඩිස්චාර්ජ් ලයින් එක තියෙන්නේ. එතනින් ඩිස්චාර්ජ් ලයින් එක ඉවරයි. ඊට පස්සේ කන්ඩෙන්සරෙන් පස්සේ ලැබෙන්නේ ලික්විඩ් ලයින් එක. දැන් ලික්විඩ් ලයින් එක එක්ස්පැන්ෂන් වැල්ව් එක දක්වා. ලික්විඩ් ලයින් එක ඇවිල්ලා එක්ස්පැන්ෂන් වැල්ව් එක හම්බ වෙනවා. එතනින් එහාට මේක වාෂ්ප වෙලා මෙතනින් මෙහාට එන වාෂ්ප ලයින් එකක් අපි ඒකට කියනවා සක්ෂන් ලයින් කියලා. ඔන්න ඔය ආකාරයට පරිපථ නිර්මාණලා තියෙනවා. මීට අමතරව මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න සමහර සිස්ටම් වල ෆිල්ටර් ටයරයක් දාලා තියෙනවා. මම මේ පින්තූරේ පෙන්නලා නැහැ නම් ෆිල්ටර් ටයරේ. මෙන්න මෙතන මේ එක්ස්පැන්ෂන් වැල්ව් එකේ ළඟින් ෆිල්ටර් ටයරයක් දාලා තියෙනවා. මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න. එහෙම නැත්නම් කිව්වොත් මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. මොකටද මේ අපි මම මෙතන කතා කරා මේ එක්ස්පැන්ෂන් වැල්ව් නැත්නම් මීටරින් ඩිවයිස් කියන හැම එකම තියෙන්නේ ඉතා සියුම් සිදුරු. මේ ඉතා සියුම් සිදුරු තියෙන උපකරණයක් කරා අපද්‍රව්‍යයක් ගියොත් බ්ලොක් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන දාලා තියෙනවා ෆිල්ටරයක්. ඊට අමතරව සිස්ටම් එකේ මේ එවපොරේටර් කියන්නේ අඩු උෂ්ණත්වය උපකරණයක්. මේක ඇතුළේදී ජල වාෂ්ප තිබුණොත් යම් කිසි ආකාරයේ මොකද වෙන්නේ? සිස්ටම් එකේදී මේ කූල් වෙන හරියේදී ඍණ උෂ්ණත්වයට යනවා නම් කූල් වීම ආරම්භ වෙන හරියේදී මේක බ්ලොක් වෙන්න පුළුවන්, මොයිස්චර් බ්ලොක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ පද්ධතියට ෆිල්ටර් ඩ්‍රයරයක් භාවිත කරනවා. ජල වාෂ්ප වන රසායන ද්‍රව්‍ය දාපු ෆිල්ටර් ඩ්‍රයරයක් භාවිත කරනවා. අන්න ඒ ආකාරයට නිර්මාණය කළ දෙන පරිපථය. එතකොට මතක තියාගන්න ඊට අමතරව සමහර අවස්ථාවලදී මේ එක්ස්පැන්ෂන් වැල්ව් එක ඔටෝමැටික් ක්‍රියාත්මක වෙනකොට ඒකේ වහනවා අරිනවා. ඒ අවස්ථාවේ ශීතකාර ද්‍රව්‍ය ගබඩා ගන්න රිසීවර් එකකුත් තියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටයි මේ පරිපථය නිර්මාණලා තියෙන්නේ සම්පූර්ණම වායු සම්පීඩන ක්‍රමයේ ශීතල චක්‍රය. දැන් ඔබ තේරුම් ගන්න ඇති මේ පරිපථයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අද මම කතා කරේ
වායු සමනහා ශීතකරණ යන්ත්‍රවලට ශීතකාරක ආරෝපණය කිරීම යන මොඩියුලේ සම්බන්ධයෙන් මොඩියුල් අංක 6 සම්බන්ධයෙන් කටයුතු කරේ සඳහන් කරේ. එතකොට මේ මොඩියුලේ ශීතකරණ චක්‍රයට ශීතකාරක ආරෝපණය කිරීමට නම් ශීතකාරක චක්‍රයේ ක්‍රියාකාරීත්වය මනමින් අවබෝධ කරගන්න ඕන. එතකොට මම පැහැදිලි කරා ශීතකාරක චක්‍රයේ ක්‍රියාකාරීත්වය ආකාර දෙකකට එක් උපාංගය මගින් සිදු කරන කාර්යය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේමයි එක් උපාංගය මගින් තුලදී ශීතකාරක වායුවේ හැසිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා ආදී වශයෙන්ොත් මම පැහැදිලි කිරීමක් කරා. එහෙනම් මම හිතනවා මේ එනකොට ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ මේ පරිපථයේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. බොහොම ස්තුතියි.